එහෙමනම් මේ ඇසලපුන් පොහොය දවසේ අපි අවධානය යොමු කරන්න ඕන කුමක් සම්බන්ධයෙන්ද? අවධානය යොමු කරන්න ඕන අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පතල මහා කරුණාවෙන් මේ සකල ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් දේශනා කරන ලද ඒ උතුම් අමා ධර්මයේ කෙරෙහි ඒ අමා ධර්මයටමයි අපි අවධානය යොමු කරන්න ඕන, අන් කිසිවක් කෙරෙහි නෙවෙයි. අද දවස ඕනනම් අපිට පුළුවන් ඉතිහාස කතා කිය ඉන්න. අද අපිට පුළුවන් ඕනනම් එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා ඉසිපතන මිගදායේදී ධර්මයේ දේශනා කරපු ආකාරය ගැන ඕනනම් කිය ඉන්න. ඔහොම ඉන්න පුළුවන් දවසම ගත කර. ඔබටත් පුළුවන් පන්සලකට හරි ඇවිල්ලා හරි අද රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් හරි මොන මාධ්‍යයකින් හරි කන් දීගෙන ඉන්න පුළුවන් ධර්මය කියලා ඔය කතා මොනවා හරි. ඔය ඉතිහාස කතා කියන්න පුළුවන් ඕන තරම් අද දවසෙත්. මේ විදිහට කතා ගිය නිසා තමයි රටක් හැටියට ජාතියක් හැටියට මිනිස්සු අද මේ තරම් පිරිහිලා ඉන්නේ. ඇයි අවබෝධයක් ලැබුණේ නැහැ. කතා රසයේ විතරයි ධර්මයේ කියලා මෙතෙක් දැනගත්තේ. කතා අහන්න හරි ආසයි. කතාලා රසයක් ලබන්න පුළුවන් එච්චරයි. එතනින් එහා පැත්තට ධර්මයක් අවබෝධ කරගෙන ඊට අනුකූලව ජීවත් වෙන්න උවමනාවක් නැහැ. ඒ නිසා බොහෝ දෙනා කැමති අද වගේ දවසක බනහනවා කියලා මොනවා හරි ඔය ජාතක කතාවක් අහගෙන ඉන්න. ඊට පස්සේ හිතනවා බණ ඇහුවා කියලා. මේ උතුම් වූ ශාස්ත්‍රීය ශාසනයේ නවාංගයක් සහිතයි. නවාංග ශාස්ත්‍රීය ශාසනය. එහි තියෙනවා ජාතක කතාත්. හැබැයි ජාතක කතා කියලා කියන්නේ මිනිස්සුන්ට මේ අර සියාතු ආතාගේ කතන්දර වගේ කී ඉඳලා මිනිස්සුන්ගේ නිකන් රස ගන්නවලා සීනහ ගන්නවලා විනෝදයටපත් කරලා මිනිස්සුන්ට නිකන් කතා රසයක් විතරක් දායාද කරලා දෙන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ ජාතක කතා කියන්නේ එහෙම කතා කොටාසියක් නෙවෙයි. ජාතක කතාවක් දේශනා කළෙත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න. එහි නිදර්ශන වශයෙන් ඊට උපමා වශයෙන් ඒ ජාතක කතා දේශනා කරන්නේ. ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය පැහැදිලි කිරීමේ නොයෙකුත් උපමා උපමේය දේශනා කරන්න සිද්ධ වෙනවා. නොයෙකුත් නිදර්ශන ගෙන දක්වන්න සිද්ධ වෙනවා. අන්නේ වගේ අවස්ථාවල ජාතක කතා දේශනා කරා මිසක් මිනිසුන්ට කතන්දර කියන්න උවමනාවට සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජාතක කතා දේශනා කළා නෙවෙයි. නමුත් අද වුණත් අද වගේ පුන් පොහොය දවසකත් මිනිස්සු සීල් ගන්න කියලා පන්සලකට ආවහම එහෙම නැත්නම් බණක් අහන්න කියලා යම්කිසි ස්ථානිකට ගියාම ඒ මිනිසුන්ට කතන්දර කියක ඉන්න පුළුවන්. කතන්දර කියලා මදිද කරගත්ත හරිය. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අද වෙලා තියෙන දේ දැන් මම මේ උදෑසන කාලේ මේ ධර්ම දේශනාව තුළ පෙන්වා දෙනවා ඔබට. අපි පෙහෙවස් සමාදානය කියලා මොකද්ද මේ කරන්නේ? පිරිසිදු වාසය කරනවා. පිරිසිදු වාසය කරනවා කියලා කියන්නේ කොහොමද? මොන පිරිසිදුව? මොන පිරිසිදුකමද ඔය කියන්නේ? අපිට දෙනවා සිතක් සහ කයක් කියලා දෙකක්. මෙතනින් සිතයි කයයි කියන දෙකෙන් කය පිරිසිදු කරගන්න අපි දන්නවා. ඒකට අපිට පුළුවන් නාන්න, කය පිරිසිදු කරගන්න අපිට පුළුවන් නාන්න, මූණකට හොද ගන්න, ඇඟපත හොද ගන්න. ඕන් තරම් අපිට කය පිරිසිදු කරගන්න කවුරුවක් කාගෙන්වත් ආයේ උපදෙස් ඕනේ නැහැ. කය පිරිසිදු කරගන්න අපිට පුළුවන්. හැබැයි හිත පිරිසිදු කරගන්න තමයි බැරි. හිත පිරිසිදු කරගන්න බෑ. හිත තමයි හැමතිස්සෙම කිලුටු වෙන්නේ. කය කිලුටු වුණොත් නම් ඔන්න දැනෙනවා, ඒක පේනවා. කය ගඳ ගහනවා. ඇඳන් ඉන්න වස්ත්‍ර කිලුටු වෙනවා. එතකොට අපි වස්ත්‍ර හොද ගන්නවා, ඇඟපත හොද ගන්නවා. හැබැයි හිත කිලුටු වෙනවා කියලා පේනවද? මොහොතක් පාසා. හිත රාගයෙන් කිලුටු වෙනවා, දේශයෙන් කිලුටු වෙනවා, මෝහයෙන් කිලුටු වෙනවා. මේ කිලුට පේන්නේ නැහැ. මේ කිලුට ඇහැට පේන්නේ නැහැ. කය අපිරිසුදුභාවය නම් අපිට ඇහැටත් දකින්න පුළුවන්, නාසයටත් දැනගන්න පුළුවන්. හැබැයි හිතේ අපිරිසුදුභාවය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් තේරුම් ගන්න පුළුවන්ද? හිතේ අපිරිසුදුභාවය තේරුම් ගන්න වෙන්නේ මනසින්. හිතේ අපිරිසුදුභාවය අපිට දකින්න පුළුවන් ඉන්නේ ප්‍රඥාවෙන්. එහෙනම් පින්වතුනි, අද මේ දවස ගත කරන්නේ කායේ පිරිසුදුභාවය වර්ධනය කරගන්න නෙවෙයි. ඒක හැමදාම කරන දෙයක් අපි උදේ ඉඳලා රැ වෙනකම්ම. හැබැයි හිත පිරිසුදු කරගන්න අපි එක දවසයි වෙන් කරලා තියෙන්නේ, පොයේ දවස. එදාටත් ඒ හිත පිරිසුදු කරන ධර්මයක් ඇහුන්නේ නැත්නම් මොකද වෙන්නේ? එදාටත් හිත පිරිසුදු වෙන්නේ නැහැ. එක දවසයිනේ අපි වෙන් කරලා තියෙන්නේ පොයේ. ඒකත් බොහොම අමාරුයිනේ.
දැන් මෙතන මේ ආරාම භූමිය කිය ඔය සංගීත ප්‍රසංගයක් වගේ එකක් පැවැත්වුවොත් එහෙම එහෙනම් දහසක් මිනිස්සු මෙතෙන්ට රැස් වෙනවා. දහසක් මිනිස්සු රැස් වෙලා එහෙනම් ඒ රසාස්වාදයේ විඳිනවා. ඒකට එනවා. ඒ කියන්නේ හිත අපිරිසුදු කරගන්න ඕන තරම් උත්සාහ ගන්නවා. හැබැයි හිත පිරිසුදු කරගන්න උත්සාහයක් නැහැ. ඒක තමයි මේ සියලු විනාශයන්ට හේතුව. එතකොට එහෙනම් අද වගේ දවසක් අපි වෙන් කරන්නේ මෙන්න මේ හිතේ පිරිසුදු භාවය උදෙසා. හිත පිරිසුදු කරගන්න එකයි වඩාත්ම වැදගත් දේ. මොකද කර්මයේ රැස් වෙන්නේ කයේ නෙවෙයි හිතේ. එහෙනම් කර්මයේ රැස් වෙන්නේ හිතේ නම් ඒ හිත පිරිසුදුව පවත්වාගෙන යෑම තමයි බෞද්ධයන් වශයෙන් කළ යුත්තේ. හිත පිරිසුදු කරගන්න පුළුවන් ආකාර දෙකකට ලෞකික සහ ලෝකෝත්තර කියලා. දැන් අපි මේ නිරන්තරයෙන් මේ ධර්මයටයි කන් දෙමින් ඉන්නේ. ධර්මයයි දේශනා කරන්නේ. ලෞකික වශයෙන් සහ ලෝකෝත්තර වශයෙන් යන ආදි වශයෙන් දෙආකාරයකින් අපිට මේ හිතේ පිරිසුදු භාවය වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් මේ ධර්මයට අපි කන් දෙන්න ඕන. ඒ ධර්මයේ දන්නේ නැතුව මොනවද දැනගත්තත් වැඩක් නැහැ. කොයිතරම් කතන්දර හිටියත් හිත පිරිසිදු වෙන්නේ නැහැ. එහෙනම් පිරිසිදු වෙන්න නම් ඒ හිත පිරිසිදු කරගන්නා වූ ඒ ධර්මයේ දැනගන්නට ඕන පින්වතුනි. එහෙනම් අද වගේ දවසක යසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අන්නේ උත්තරීතර ශ්‍රී සද්ධර්මයයි. උන්වහන්සේ ධර්මයේ ආරම්භ කරන්නේ ධර්ම දේශනාව ආරම්භ කරන්නේම ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය. දැන් බොහෝ පින්වතුන් හිතනවා බොහෝ දිනාට හිතෙන්න පුළුවන් මේ ධර්මය අවබෝධ කරගන්න එක පහසු වැඩක් නෙවෙයි කියලා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න එක පහසු වැඩක් නෙවෙයි. අනේ අපිට නම් මේ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න බෑ. අනේ අපට නම් මේ කියන ධම වැටහෙන්නේ නෑ යනාදි වශයෙන් නොඑක අදහස් දරාගෙන ඉන්නවා. ඒ මදිවට කවුරු හරි අසත්පුරුෂයෙක් කිව්වොත් ඔව් අද නිවන් දකින්න බෑ කියලා. එතකොට මොකද වෙන්නේ? අර මාර්යා නැමැති සිත කියනවා ඔව් ඔව් නිවන් දකින්න බෑ අද. අද නිවන් දකින්න බෑ පිස්සුද? අද නිවන් දැකපු අය ඉවරයි. නිවන් දැකලා ඉවරයි අද. අද නිවන් දකින්න පුළුවන් ධර්මයක් ඇහෙන්නේ නෑ. අද අපිට කරන්න පුළුවන් එක්ක දිව්‍ය ලෝකේ යන එක විතරයි උපරිම. මෙන්න මේ වගේ අඥාන කතා කියමින් මේ අසරණ මිනිසයන්ව තව තවත් මුලාවටපත් කරනවා. අනවරාග්‍ය සංසාරේ ඉඳලා ආවා. මේ අමා ධර්මය අවබෝධ කරගන්න බැරුව අනන්ත කාලයක් පාරමිතා පිරුවා මේ අමා ධර්මය අවබෝධ කරගන්නට. එහෙම මහා දුෂ්කර ප්‍රයාමයක් දරලා මහා වෙහෙසක් දරලා අනන්ත කාලයක් පාරමිතා පුරලා ලබාගත් උත්තරීතර මනුෂ්‍ය ජීවිතේ අතිශය පහසුවෙන් අවබෝධ කරගත හැකි උත්තරීතර නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා මාරාවේශයෙන් මිනිස්සු වශයෙන් ඉන්න පිරිසුත් මේවා කියන්න පටන් ගත්තා. විවිධාකාර මාර බලවේග ලෝකේ ක්‍රියාත්මක වෙනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයට එරෙහිව. ඒ නිසා භික්ෂු භික්ෂුණී කියන වේශෙන් උනත් ඇවිල්ලා වසවර්ති මාරයා ඇතුළු නොයෙකුත් ඔය මාර බලවේග කියන්න පුළුවන් ඔබට අද බනහල වැඩක් නැහැ. අද නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා. පින්වතුනි අද වගේ දවසකයි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මය මුලින්ම මේ ලෝකයට දේශනා කරේ මේ බුද්ධාන්තරය තුල. එහෙමනම් මේ ධර්මය අපි අසා දැනගන්නට ඕන. එය ඊටාම පහසුවෙන් අවබෝධ කරගත හැකි ධර්මයක්. චතුරාර්ය සත්‍ය ධර්මය ඊටාම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. සෝවාන් ඵලය ඊටාම පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්. එක ගාථාවක තියෙනවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය. දැන් මම මේ උදේවරුවේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද හවස් යාමේ මේ දහවල් දාණයෙන් පසුව ලැබෙන කාලය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳවයි දේශනා වෙන්නේ. ඒ නිසා හවස් භාගයේදී ඒකාන්තයෙන්ම මේ ධර්මයට කන් දෙන්නට ඕන. දැනුත් ධර්මයට කන් දෙන්නට ඕන. නමුත් විශේෂයෙන්ම හවස් භාගයේදී අපි ඒ අමා ධර්මයෙන් වෙනවින් කන් දෙන්න ඕන. යමෙක් දුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය නම් නිසකවම අද සවස මේ දහවල් දේශනාවෙන් දහවල් දානින් පස්සේ දේශනාවට කන් දෙන්න. ඕනෑම ප්‍රශ්නයක් අහන්න කැමති කෙනෙක් චතුරාර්ය සත්‍ය ගැන, නිවන ගැන ලෝකේ පුරාම ඉන්නවා නොඑක් ආකාරයෙන් ධර්මයේ ගැන
හදාරන ධර්මයේ ගැන සොයන ගවේෂණය කරන නොයෙකුත් පින්වතුන් ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඕනෑම කෙනෙක්ට පුළුවන් අද දහවල් දාණයෙන් පසුව ඕනෑම ධර්මදරයෙක්ට මේ මහ පොළොවේ ඉන්න ප්‍රශ්න කරන්න චතුරාර්ය සත්‍ය ගැන නිවන ගැන ඔය දෘෂ්ටි මතවාද දරාගෙන අද නිවන් දකින්න බෑ කියලා කියන ඕනම කෙනෙක්ටත් පුළුවන් අද මේ උතුම් ඇසළ පුන් පොහොය දවසේ අපෙන් ප්‍රශ්න කරලා Tamante යම්කි සැකයක් විචිකිච්ඡාවක් තියෙනවා නම් ධර්මයේ ගැන ඒ සැකය දුරු කරගන්න මේලද උත්තරීතර මනුෂ්‍ය ජීවිතෙන් අග්‍රඵල නෙලා ගන්න මේලද පරම දුර්ලභ සම්බුද්ධ ශාසනයෙන් අග්‍රසැපත උදා කරගන්න ඕනෑම ඥානවන්තයෙක්ට හැකියාව තියෙනවා. ඒ නිසා අප්‍රමාදීව මේ ධර්මයට කන් දෙන්න තර්කවාද පැත්තකින් තියලා කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කාමතෝ ඉපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං ඔය ගාතාව අපි කුඩා කාලේ ඉඳලම අහනවා. ඔය ගාතාව කුඩා කාලේ ඉඳලම කියනවා. ඒත් ඔය ගාතාව කියන ගමන්ම කියනවා අද නිර්වාණය අවබෝධ කරගන්න බෑ කියලා. ඒ ගාතාවේ දේශනාවෙන් නිවන ගැන කියලාවත් වැටහෙන්නේ නැහැ. වචන ටිකක් විතරක් කටපාඩම් කර කිය ඉන්නවා. ඒ අර්ථය තේරුම් ගන්න උත්සාහ ගන්නෑ. මෙතෙක් දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි මේ ගෙවිච්ච කාලය තුල අදත් දේශනා කරනවා. අද විශේෂයෙන්ම දේශනා කරනවා මොකද අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දසදහසක් චක්‍රාවාට කම්පා කරමින් ඒ අමා ධර්මයේ දේශනා කරපු දවස අද. ඒ නිසායි අසිරිමත් වූ අපගේ මහා ශාස්ත්‍රතුමන් වහන්සේට කරන ඉහළම ගෞරවයක් වශයෙන් උන්වහන්සේ අද වගේ උතුම් වූ පුන් පොහොය දවසක දේශනා කරපු ඒ උතුම් ධම්සක් පැවතුම් ධර්මයේ ධම්සක් පැවතුම් සූත්‍රය ඇසුරෙන් මේ උතුම් ධර්මයේ අද සවස දේශනා වෙන නිසා අනිවාර්යයෙන්ම කන් දෙන්න. නොයෙකුත් බාධා එන්න පුළුවන්. බාධා එන්නේ මතක තියාගන්න පිටින් නෙවෙයි ඇතුලෙන්. Taman තුලින්මයි එන්නේ. ඕම ඉන්න ගමන් දැන් ওই ටික ඇහුණාම මාර්යා කියන්න පුළුවන් අද හවස තියෙනව නේද වලන් හොදන්න ගෙදර. ඒ නිසා අපි යන් දවල් වලන් ටික හොදන්න. එහෙම නැත්නම් කියන්න පුළුවන් රෙදි ටික තියෙනව නේද හොදන්න. නැත්නම් අර තියෙනව නේද අර කුඹුරේ තනකොළ ටික නෙලන්න. එහෙම නැත්නම් කුඹුරට වතුර දාන් බඳින්න තියෙනව නේද? එහෙම නැත්නම් කඩේ යන්න තියෙනව නේද? මොකක් හරි පැහැදිලි කරන්න පුළුවන්. මොකක් හරි කියන්න පුළුවන් මාර්යා. සිත නැමැති මාර්යා. ඔබ මේ ධර්මයෙන් ඈත් කරන්න. අනන්ත කාලෙක ඉඳලා තුච්ච නින්දිත සිත කියන දෙයට කන් දීපු නිසායි අදත් දුක් විඳින සත්‍යයක් වශයෙන් ඔය ඉන්නේ. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස රාග දේශ මොහ කියන 11 ගින්නකින් දැවෙමින් අදත් මේ මොහොතේ ඉන්නේ. දැනුත් මේ මොහොතේ ඉඳගෙන ඉන්න එකත් මහ දුකක්. මේ සංසාරේ තාම දුක් විඳින්මින් ඉන්නවා. තවමත් දුකෙන් නිදහස් වෙන මාර්ගයක් හොයාගන්න උවමනාවක් ඇති වුණේ නැහැ. ඔහොම ඉන්නකොට කොයි වෙලාවක හරි පණ යනවා. එහෙම ගියාට පස්සේ තමයි දුකෙන් නිදහස් වෙන මාර්ගය කාටවත් මුණ ගැහෙන්නේ. ඒ නිසා මේ පණකෙන්ද ගහලා යන්න ඉස්සෙල්ලා මේ පණ නම් තනාග පිනිබිඳු යන්නේ. ඔය තන පත්‍රයේ අග තියෙන පිනිබිඳුව වැටෙන්න ඉස්සෙල්ලා පොළවට වියකිලා යන්න ඉස්සෙල්ලා මේ අමා ධර්මයට මැනවින් කන් දෙන්න පින්වතුනි. මේ ධර්මයට කන් දෙන්න කියලා අපි උගුර ලේර හයනකම් ඔබට කෑ ගහලා කියන්නේ ඔබෙන් කිසිවක් ලබා ගන්නද? ඔබට ඉහළම යහපත සලසා දෙන්න. ඒක තේරුම් ගන්න බැරි නම් ඔබ මහා අඥානෙක්. මහා අඥානෙක් ඔබ. Tamanට යහපත ඉහළම යහපත උදා කර දෙන ධර්මයට කන් දෙන්න බැරි නම් යමෙක්ට ඒ මොන අඥානෙක්ද කියන්නේ? හැම කුණු කොටටම කන් දෙන්නවා. මේ වෙනකොට රටේ සිද්ධ වෙන්නේ මොනවද ඔක්කොම දන්නවා. හැම කුණු ගොඩක්ම අවුස්සනවා. රැයට ප්‍රවෘත්ති බලනවා. පත්තර කියවනවා. ඔක්කොම දන්නවා රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල්. හැබැයි තමන්ගේ හිතේ සිද්ධ වෙන දේ තමයි දන්නේ නැත්තේ. රටේ ඒ කෙලවර මේ කෙලවර ලෝකේ අනෙක් කෙලවර සිද්ධ වෙන දේත් දන්නවා. තමන්ගේ හිත තුල ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? තමන්ගේ හිතේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා තමයි අඥානිය නොදන්නේ. අඥානිය හැමදේම දන්නවා එකක් නොදැන තමන්ගේ සිත ගැන. එහෙනම් අන්‍යයාට කියන්නේ අඥානිය කියලා. තමන්ගේ සිත ගැන දන්නේ අනිත් ඔක්කොම දන්නවා. පත පොත දන්නවා. ලෝකේ හැමදේම දන්නවා. මහා උගත්තු. කතා කරොත් මහා උගත්තු. පොතේ දැනුම විතරයි තියෙන්නේ. හිත ගැන අවබෝධයක් නැහැ අඥානියෙක්. එයා සමාජ සම්මුතියේ කොයිතරම් ඉහළින් වැජඹුණත් අඥානියෙක්. ඒ අඥානියට ලැබෙනවා මෙලවදීම දුක. පරලෝ ගැන කුමක් කියනුම
මෙලව දුක් ඉඳලා අනන්ත පරලෝ ඊටත් වඩා දුකකටපත් වෙනවා. දැන් ඔබට මම වැදගත් දහම් කාරණාව මේ පින්නන් උත්සාහ ගන්නේ. මේ කෙටි කාලයක් තියෙන්නේ අපිට බුද්ධ පූජාව දහවල් පවත්වන්නට ඕන. ඊට කලින් අපි මේ උදෑසන කාලය තුල පුංචි පුංචි බාධා රැසක් මැද්දේ අද අපි මේ මුණ ගැහෙන්නේ. ඉතින් මේ අමා ධර්මයට කන් දීගෙන ඉන්න මේ පින්වතුන්ට අද මේ උදෑසන කාලේ මම බලාපොරොත්තු වෙන්නේ මේ අද ලංකාවට සිද්ධ වෙලා තියෙන දේ රටක් ජාතියක් වශයෙන් මුහුණ දීලා ඉන්න මේ අර්බුද මේ සියල්ලට හේතු වෙන්නේ කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන්න. දැන් අද මේ ස්ථානෙට රැස් වෙලෙන මේ සියලු පින්වතුනුත් ලෝකේ පුරා නොඑක් දෙස ඉඳගෙන මේ ධර්මයට කන් දෙන සියලු පින්වතුනුත් සියලුම දෙනා ඔබ විතරක් නෙමෙයි සකල ලෝක සත්‍යයම කැමැති සැපේටයි. සකල ලෝක සත්‍යයම සැප කැමැත්තෝය. සියලුම දෙනා කැමැති සැපයට. හැබැයි වැරද්ද තියෙන සැපේ උදා කරගන්න ක්‍රමය නොදන්න එක. සැපය ළඟා කරගන්න කැමැති හැබැයි සැපේ ළඟා කරගන්නේ කොහොමද කියලායි දන්නේ නැත්තේ. සැප ළඟා කරගන්න ගියාම Tamanට හිතන විදිහට කටයුතු කරලා සැප කියලා දුකම ළඟා කරගන්නවා. සංසාරේ පුරාම සිද්ධ වුණේ ඕක. ඇයි ඒ මුනේ? අපට තියෙන අංශු මාත්‍ර ඥානයක්. අපට තියෙන අංශු මාත්‍ර ඥානයක්. අපේ මේ අංශු මාත්‍ර ඥාණයෙන් අපිට බෑ සත්‍ය තේරුම් ගන්න තනිවම. අපට බෑ සැපේ උදා කර ගැනීමේ මාවත හෙලි කර ගන්න තනිවම. ඒ නිසා ඒ සැපේ උදා කර ගැනීමේ මාවත ප්‍රාමාණික ඥානයක් ප්‍රාමාණික අවබෝධයක් ඇති උතුමන් වහන්සේ කෙනෙක්ගෙන් දැනගන්න ඕන. එහෙදිත් බලන්න ඔබ කොයිතරම් පින් කරලා තියෙන මිනිස්සුද කියලා. මේ විශ්වයේ අග්‍ර මහා ශාස්ත්‍රතුමන් වහන්සේ උන්වහන්සේට වැඩි කෙනෙක් නෑ තවත්. උන්වහන්සේගේ අසම සම ඥානයට ප්‍රඥාවට වැඩි ඥානයක් ප්‍රඥාවක් මේ විශ්වයේ නෑ. ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේගෙන්ම දැනගන්න ලැබෙනවා සැපේ උදා කර ගැනීමේ මාවත. විශ්වයේ අග්‍ර මහා ඥාන උතුමන් අග්‍ර මහා ඥානයේ දරන අසම සම සම්මා සම්බුද්ධ ඥානයේ දරන ලෝතුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන්ම ඒ සැපේ ළඟා කර ගැනීමේ මාවත දැනගන්න පුළුවන්කම තියෙද්දී ඒ මාර්ගයේ දැනගන්න උවමනා ඒ මාර්ගයේ දැනගන්න උවමනාවක් ඇති කරගන්න නැතුව කැමැත්තක් ඇති කරගන්න නැතුව තමන්ගේ තියෙන අංශු මාත්‍ර අඥාන අංශ මාත්‍ර ඥානයක් ඒකට කියන්න පුළුවන් ඇත්තටම අඥානකම කියලාමයි. අංශු මාත්‍ර ඥානිකෙන් මොකද කරන්න පුළුවන්? දැන් කරගෙන තියෙන අංශු මාත්‍ර ඥාණයෙන් ගොඩක් දේවල් මිනිස්සු මහා පාරවල් ගානේ මෙරි වැටෙනවා, අඬනවා, වැළපෙනවා, දුක් විඳිනවා කියලා අංශු මාත්‍ර ඥාණයෙන් සැප හොයන්න ගිහිල්ලා අසමසම ඥාණයෙන් ඒ සැපේ උදා කරගන්නේ මෙසේ කියලා පෙන්නලා දුන්නාම ඒ ධර්මයට කන් දෙන්න බෑ. එතකොට කනේ මොනවා හරි ගහ ගන්න ඇබයක් ගොළුවෝගේ බීරෝගේ ඉන්නවා ධර්මයේ ඇහෙනකොට ඊට පස්සේ නාහෙන් අඬනවා, වැළපෙනවා, දුක් විඳිනවා කියලා පොළවේ පස් කරනවා මෙතන. මහා පාරවල් ගානේ විලාප ගහනවා, කා කොටා ගන්නවා, නසා ගන්නවා, මැරිලා වැටෙනවා මහා පාරි. තමන්ගේ අංශු මාත්‍ර ඥාණයෙන් සැප හොයන්න ගිහිල්ලා අඥාන ජනයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අඥානය දස දුක්ඛයක් විඳිනවා කියලා. දස දුක්ඛයක්. ඔබ නොඑක් විට කියනවා නේද මහා දහ දුකක් විඳින්නේ අපි කියලා. ඕන තරම් දැන් අහගන්න පුළුවන් මේ වෙනකොට මේ ලංකාවේ මා මිනිස්යන්ගේ කටින් අපි දහ දුක් විඳිනවා කියලා. දහ දුක් අහලා තියෙනව නේද? දහ දුක් ගැන ඕන තරම් කියවනට කියනවා දහ දුක් විඳිනවා, දහ දුක් වින්දා, දහ දුකක් වින්ද යන ආදි වශයෙන්. හැබැයි දහ දුක දන්නේ නැහැ නේද? දහ දුක ඇයි ජීවිතේට උදා වෙන්නේ කියලා දන්නේ නැහැ නේද? අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දස දුක්ඛය. මම දැන් අපිට පෙන්නලා දෙන්නේ දස දුක්ඛය. බලන්න මේ දස දුක්ඛයෙන් දුක් කීයක් ඔබේ ජීවිතේ තියෙනවද කියලා. තියෙනවා නම් ඔන්න තේරුම් ගන්න ඕන ඔබ අධර්මයේ තුලයි හැසිරෙන්නේ. ධර්මයේ තුල නෙවෙයි. ධර්මයේ තුල හැසිරෙනවා නම් මේ දස දුක්ඛයට මුහුණ දෙන්නේ නැහැ. එයින් කර්මගත රෝග වශයෙන් නොඑක් ආබාධ එන්න පුළුවන් සම්මා සම්බුදු පියාණන් වහන්සේටත්. ඒ හැරුණකොට මේ කියන දස දුක්ඛයට ආර්ය ශ්‍රාවකෙක් මුහුණ දෙන්නේ නැහැ. දස දුක්ඛයට මුහුණ දෙන්නේ ඇයි? ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචය, පරුසා වාචය, සම්ප්‍රප්පලාපය, අවිජ්ජාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. වෙන දස අකුසලය.
දැන් දස කුසලයේ ගැන නොඑක් වර දේශනා කළ තියෙන නිසා ඔබ දන්නවනේ. අදම ධර්මයට කන් දෙන කෙනෙක් නම් මම තප්පර කිහිපයකින් පැහැදිලි කරන්නම් ගොඩක් වෙලා ගන්න නැතුව. මොකද දස දුක්ඛේ පැහැදිලි කරන්න තියෙන නිසා. ප්‍රාණඝාතය කියන්නේ කුමක්ද කියලා දන්නවනේ. සතෙක්ගේ ප්‍රාණය නැසීම. ඒක මහා බරපතල පාපයක්. පුංචි කුරා කූඹියෙක්වත් නසනවා නම් එතනක් තියෙන මහා බරපතල පාපයක්. පෙනෙන නොපෙනෙන කිසිම සතෙක් නසන්න එපා. නසනවා නම් මේ දස දුක් විඳින්න බලාපොරොත්තු වෙන්නේ එහෙනම් කරන්න දෙයක් නැහැ. යාදිසං අපතේ බීජං තාදිසං හරතේ පලං. වපුරුපු විදියටයි අස්වැන්න ලැබෙන්නේ. ඔබට දුක්ඛ අස්වැන්නක් අවශ්‍ය නැත්නම් ඔබට අවශ්‍ය සැප අස්වැන්නක් නම් ඔබ පින වපුරන්න ඕන. දස අකුසලෙන් වෙන් වෙලා කටයුතු කරන්න ඕන. ඔබට ඕන දුක්ඛ අස්වැන්නක් නම් ඔබ ඇතිතරම් මේ දස අකුසලයේ දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ දස අකුසලයේ දෙනවද නැද්ද කියන එක තව කෙනෙක්ට අදාළ කාරණාවක් නෙවෙයි. ඔබ දස අකුසලයේ දුනොත් ඒකේ විපාක ඔබටයි ලැබෙන්නේ. තව කෙනෙක්ට නෙවෙයි. දැන් අද මේ භික්ෂුව මේ ධර්මය ඔබට පෙන්වලා දෙනවා. මේ බණ ටික මේ කණෙන් අහලා අනික් කණෙන් පිට කරලා ඔබ මේ පන්සලෙන් නික්මිලා ගිහිල්ලා ආපහු පුරුදු පරිදි මේ ජරා ජීර්ණ ඒ කැත ජීවිතේම ආයි ගත කරනවා. ඒ දස අකුසලයෙන් යුක්තව වාසය කරනවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි කිසිදු ගෞරවයක් නැතුව. ඒක ප්‍රතිඵල ඔබටයි ලැබෙන්නේ. දැන් ලැබිලා තියෙන රටක් වශයෙන් ඔක්කොටම ඇස්පනා පිටම රටේ ඉහළම පාලකයෙක් ඉඳලා පහළම දුගී මගී යාචකයා දක්වාම දස දුක්ඛයට මුහුණ දීලා ඉන්නේ අඩු වැඩි වශයෙන්. ඇයි ඒ? ප්‍රාණඝාතයේ දෙනවා, සතුන්ගේ ප්‍රාණිය නසනවා. සොරකමයේ දෙනවා, වංචා දූෂණ අපරාධ නොඑක් ආකාරයෙන් කරනවා. දැන් අද ඇහෙන්නේ රටේ සල්ලි හොරකම් කරා, මහජනයාගේ සල්ලි හොරකම් කරා. ඔය ඇහෙන්නේ සොරකම ඉහවහා ගිහිල්ලා තියෙන මුළු ජන සමාජයක් වශයෙන්ම. ඊළඟට කාම මිත්‍යාචාරය කියන එකත් ඒ වගේම කාමයේ වරදවා හැසිරීම කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් කරලා මේ කුණු ජඩ මාධ්‍ය පෙන්නනවා. ඒව දවස ගානෙම ඒ කාම මිත්‍යාචාරයේ තියෙන ආස්වාදය. එතකොට අර පුංචි කුඩා දරු දෙරියන්ගේ ඉඳලම කාම මිත්‍යාචාරයට යොමු වෙන්නේ. ඊළඟට මුසාවාදය, බොරු කියලා බොහෝ මිනිස්යන්ව රවට්ටනවා. දැන් එහෙම රවට්ටපු විපාක ඇවිල්ලා තියෙන්නේ දැන්. ඊළඟට කේලම් කියලා මිනිසුන්ව බිඳවනවා. ඒව විපාකත් Tamanට ඇවිල්ලා තියෙනවා. දැන් Taman අසමගි වෙලා ભેද බින්න වෙලා ඉන්නේ මිනිස්සු වශයෙන්. රටක් වශයෙන්ම ભેද බින්න වෙලා ඉන්නේ හැම අතින්ම. මේ කේලම් මේ වචනෙන් කරපු වැරදි. ඊළඟට පරුස වචන, අනුන්ගේ හිත රිදවන අවමන් කරන නිന്ദා සහගත වචන, තව කෙනෙක්ව දේශයට කෝපයටපත් කරන වචන, ඒවමයි ඇහෙන්නේ බහුල වශයෙන්. තොපිට හෙන ගහන්න ඕන, තොපි හැඳි ගෑවිලා යන්න ඕන, තොපේ ගෙවල් ගිනි ගන්න ඕන, හතර වරිගෙම කම්බස් වෙන්න ඕන. ඔන්න ඇහෙන වචන. ඊළඟට හිස් වචන, කැමති නෑ සාරවත් වචනයක් කතා කරන්න, කැමති නෑ සාරවත් වචනයකට කන් දෙන්න, කැමැතිම කුණු වචන කතා කර කර රාගයේ දේශයේ මෝහයේ දනවන වචන කතා කර කරම ඔහේ කාලයේ ගෙව ඉන්න, කැමැති නෑ සාරවත් වචනයකට කන් දෙන්න. අවශ්‍යම අසාර වචනයමයි, නිසරු වචනයටමයි කැමති. ඒ නිසා ඕන තරම් නිෂ්ප්‍රයෝජන වචන පැය ගාණක් කතා කර කර, දවස් ගණන් කතා කර කර මුළු ජීවිතේම ගෙවා දමන්න අඥාන ජනියා සූදානම්. සාර ධර්මයට කන් දෙන්න කැමති නෑ, සාර වචනයට කන් දෙන්න කැමති නෑ. මේ විදිහට මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප කියන වචනෙන් කරන වැරදි හතරම කරනවා. අර කයෙන් කරන වැරදි තුන ප්‍රාණඝාතය, අදත්තා දානීය, කාම මිත්‍යාචාරය. කයෙන් කරන වැරදි තුනයි, කයෙන් කරන අකුසල් තුනයි, වචනෙන් හතරයි. ඊළඟට මනසිනුත් තව අකුසල් තුනක් කරනවා. අවිජ්ජා, දැඩි ලෝභය, මරුවක් දන් දෙන්නේ. බඩගින්නින් අහිංසක සතෙක් දැක්කත් කණ්ඩවත් දෙන්නේ නැහැ, වතුර ටිකක්වත් දෙන්න කැමති නැහැ. උන්ගේ කරුමේ උන්ගේ වන්න ඕන. අපි මොකටද උන්ගේ කරුමේ කරගහ ගන්න කියලා අහනවා. ඒ ධර්මයේද? එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළාද? ඕම කල්පනා කරනනම් අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ එදා අර ජයසිරිමා බෝහාමුදුරන් වහන්සේ මුලදිමයි නිහඬ වෙන්නේ. උන්ගේ කරුමේ උන්ගේ වාගත්තයි මම මොකටද නිකන් මහන්සි වෙන්නේ කියලා. එහෙනම් අපිට බුදුවරයෙක් වුණ ගහෙන්නේ නැහැ ලෝකේ කවදාවත්. අවිජ්ජාව, අසරණ මිනිස්යන්ට සතුන්ට පිහිට වෙන්න ඕන. අවිජ්ජාව තියෙනවා නම් ඒක කරන්න බෑ. මටම වේවා අනුන්ට නොවේවා කියන දැඩි ලෝභ මානසිකත්වයෙන් හැමතිස්සෙම මගේ කියලා ගොඩ ගහ ගන්න අල්ල ගන්න විතරයි කැමති. අත්හරින්න කැමති වෙන්නේ අංශු මාත්‍රයක්වත්.
අවිජ්ජාව. ඊළඟට ව්‍යාපාදය. බෞද්ධයෝ ඉන්න රට. බෞද්ධයෝ ඉන්න රට. මේ සක්වලේ විතරක් නෙවෙයි සියක් කෝටියක් සක්වලේ පූජනීයම රට. මීට වඩා පූජනීය රටක් තියෙනවා නම් කොහේ හරි කාට හරි කියන්නේ ඒ රට මොකද්ද කියලා. මේ පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය, පරම පවිත්‍ර ශ්‍රී සම්බුද්ධ ශාසනය පවතින පරම පූජනීය රට මේ. මීට වඩා පූජනීය රටක් මේ සක්වලේ තබා සියක් කෝටියක් සක්වලෙත් නැහැ. මතු අනාගතයේ දක්වාම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරලා තබන ශ්‍රී සද්ධර්මයේ සුරක්ෂිතව පවතින උත්තරීතර ධර්මාදීපයයි මේ. උත්තරීතර පුණ්‍ය භූමියයි මේ. මේ රටේ උපදින්න අප්‍රමාණ පින් කරලා තියෙන ඕන සංසාරේ. අනන්ත පින් කරපු මිනිස්සු උපදින රටක් ඇත්නම් ඒ රටට කියන්නේ උතුම් වූ ධර්මාදීපේ නොහොත් ශ්‍රී ලංකාව කියලා. එපමණ පින් ඇති මිනිස්සු උපදින රට. ඔය ඉපදිලා ඉන්න හැම මිනිස්සෙම ඔය පාරවල් ගානේ කුලල කාගෙන නසා ගන්න සියලුම දෙනාත් අප්‍රමාණ පින් ඇති මිනිස්සු. නමුත් ඔවුන්ට ඒක කවුරුවත් කියලා දුන්නේ නැහැ. මොකද අසත්පුරුෂයෝමයි ඇසුරු කළේ. ඒ නිසා මොකද වෙන්නේ? බෞද්ධයා කියලා කිව්වට නහි වේරේන වේරාණී සම්මන්තිච කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. නිරන්තරයෙන් ඇහෙනෝ මේ ගාතාව. ඒ වුණාට කටේ තියෙන තොපිට හෙන ගහන්න ඕන. ඔකුන් වෙනසෙන්න ඕන. ඔකුන් කම්බස් වෙන්න ඕන. ඔකුන් හැටි ක්‍රේම නසන්න ඕන. ඔකු කියන්න ගියොත් ඔහම කොච්චර සාප කරනවද? වෛරය කැකෑරෙනවා හිතේ. අවසානයේ කොහෙද යන්නේ මරණයෙන් පස්සේ? නිරේට වෙන කොහෙවත් නෙවෙයි යන්නේ නිරේට. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කයෙන් කරන වැරදි වලට වඩා වචනෙන් කරන වැරදි වලට වඩා මනසින් කරන වැරදි භයානක බව. මනසේ අකුසල් තුන තමයි භයානකම අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. මේ තුන තමයි භයානකම අකුසල් තුන. දැඩි ලෝභය භයානකම අකුසලයක්. දැඩි ලෝභය සතර පායටමයි රැගෙන යන්නේ. ව්‍යාපාදයේ සතර පායටමයි රැගෙන යන්නේ. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය කිසිම ආකාරයකින් කැමති නැහැ පිළිගන්න ධර්මය. කර්ම විපාක පිළිගන්නේ නැහැ. කර්මය කියන එක පිළිගන්නෙම නැහැ. වපුරු පිළිදියට අස්වැන්න ලැබෙනවා කියලා පිළිගන්නේ අඥානිය. ධර්මයේ පිළිගන්න කැමති නැහැ, කර්මයේ පිළිගන්න කැමති නැහැ. ඒ නිසා මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ, පින්පව් කියලා දෙයක් නැහැ. යනාදි වශයෙන් අඥාන මානසිකත්වයක පසු වෙන්නේ. භයානකම අකුසලයේ ඔබෙන් කවුරු හරි හැවුවොත් මේ 10න් අතිශය භයානක අකුසලයේ මොකද්ද කියලා මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියයි භයානකම අකුසලය. භයානකම අකුසලය මිත්‍යා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටිය තමයි අනවරාග්‍ර සංසාරේ ඉඳලා මේ මොහොත දක්වාම ඔබට දුක පිණිස හේතු උනේ. මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් මේ මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් වෙන්නයි මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලැබුණේ. එහෙනම් ඉස්සෙල්ලම කරන්න ඕනේ මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් වෙන එක. සම්මා දිට්ඨියට පත් වෙන එක. ඒක කරගන්න බැරි නම් මේ ලැබිච්ච වටිනා මනුෂ්‍ය ජීවිතේ ගෑස් එකක් ගන්න පැය ගාණක් ඉන්න පුළුවන් පොලිමේ තෙල් ටික ගහගන්න දවස් 7-8 ඉන්නවා. දවස් 10-15 ඉන්නවා කන්නේ බොන්නේ නැතුව පාරවල් ගානේ වාහනේ තියාගෙන තෙල් ටික ගහන්න. හැබැයි බණ ටිකක් දේශනා කරොත් මෙතන පැය දෙකක් ඉන්නකොට මට ඇවිල්ලා කියනවා පස්සපැත්ත හිරි වැටිලා කියලා. දැන් කොහෙද දන්නේ නැහැ හිරි වැටිලා තියෙන්නේ. තියෙන අඥානකම බලන්න. තෙල් ගහගන්න ඉන්න පුළුවන් පොලිමේ දවස් ගණන් මාස ගණන් බණ ටිකක් අහන්නයි වෙලාව නැත්තේ. ධර්ම දේශනාවක් අහන්න කියලා කිව්වොත් බණ ටිකක් අහන්න ගියොත් අනේ ස්වාමීන් වහන්සේ අපිට වැඩනේ අර වැඩනේ මේ වැඩනේ. අනේ ඉතින් මට තමයි පාඩු වෙන්නේ අපිට තමයි පාඩු වෙන්නේ භික්ෂුන් හැටියට. අනේ අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට පාඩු වෙන්නේ දැන් ඔබ බණ ඇහුවේ නැති වුනහම අඥාන ජනියා. ඒක තමයි අඥානයි කිව්වේ. තමන්ගේ යහපත උදා කරගනින්නලා කියලා කිව්වහමත් කියනවා අනේ අපිට වෙලාවක් නැහැ ඒකට කියලා. මොනතරම් අඥානද බලන්න. දැන් මේ අඥානයන්ට දස දුක්ඛයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. 10 දුක් විඳිනවා. අඥානිය 10 දුක් විඳිනවා. නැවතත් කියනවා අඥානිය 10 දුක් විඳිනවා. කටේ කියමනට අපි හැමදාම 10 දුක් කිව්වට 10 දුක් දන්නේ නැහෙනි. ඔන්න එහෙනම් අද දැනගන්න. මෙන්න ඔය දස අකුසලයේ යෙදෙනවා නම් යමෙක් ඒ දස අකුසලයේ යෙදෙන මිනිසයන්ට මෙලවදීම දස දුක්ඛයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. දස දුක්ඛයක්. දැන් බලන්න මේ දුක් 10න් කීයක් ඔබේ ජීවිතේ තියෙනවද කියලා. එතකොට ඔන්න ඔබට බලා ගන්න පුළුවන්
ඔබ ධර්මයේ හැසිරෙන කෙනෙක්ද අධර්මයේ හැසිරෙන කෙනෙක්ද කියලා. ඥානවන්ත මිනිස්සු වශයෙන් බලන්න මේ රටේ වර්තමාන තත්ත්වයට එක්ක මේ දහදුක් වලින් කීයක් මිනිස්සුන්ට දැන් උරුම වෙලාද තියෙන්නේ. තම තමන් බලන්න තමන්ගේ ජීවිතය දිහා. ඕන දැන් මම පැහැදිලි කරනවා දස දුක්ඛය. පළමු දුක්ඛය පරුසං වේදනා. පරුසං වේදනා. පරුසං වේදනා. පරුසං වේදනා කියන්නේ දරුණු වේදනා, කටුක වේදනා ඇති වෙනවා සිතේ කයේ දෙකේම. කටුක වේදනා ඇති වෙනවා. ඒ කියන්නේ කයටත් මහා දරුණු වේදනා ඇති වෙනවා. හිතටත් මහා දරුණු වේදනා ඇති වෙනවා නොඑක ආකාරයෙන්. කායික වශයෙන් ඇති වෙන වේදනා තියෙනවා දරා ගන්න බැරි ඒවා. මානසික වශයෙන් උත් වේදනා ඇති වෙනවා දරා ගන්න බෑ. ওই මිනිස්සු සීදී නසා ගන්නේ. ඇයි මේ වේදනාව දරා ගන්න බැරුව? සමහරු කායික වශයෙන් ඇති වෙන වේදනාව දරා ගන්න බැරි වුණාම සීදී නසා ගන්නවා. සමහරු මානසික වශයෙන් ඇති වෙන වේදනාව දරා ගන්න බැරි වුණාම සීදී නසා ගන්නවා, අතපය කපා ගන්නවා, නසා ගන්නවා. නොඑක ආකාරයෙන් වේදනාවන් තව තවත් ඇති කර ගන්නවා. ඒ වේදනාව දරා ගන්න බැරි වෙනකොට තව තව වේදනාවටම පත් වෙන ආකාරයේ වැඩ සිද්ධ කර ගන්නවා. එහෙනම් මේ පරුසං වේදනා, දරුණු වේදනා, ඒ කියන්නේ ජීවිතේ දරා ගන්න බැරි තරම් දුක් වේදනා ඇති වෙනවා. මෙන්න දස අකුසලයේ යෙදෙනකොට, පාපේ හැසිරෙනකොට අඩුම තරමේ පන්සිල්ලත් ආරක්ෂා කරන්නේ නැත්නම් ඒ පුද්ගලයන්ට උදා වෙන දහ දුක් වලින් පළමු දුක පරුසං වේදනා, දරුණු වේදනා. දැන් ඔය එකෙන්කට ආයි ගොඩාක් විස්තර කරන්න ඕනේ නැහැ. ඔබට වැටහෙන නිසා මම ඒ ගැන ආයි කියන්න යන්නේ නැහැ. ඒ නිසා ඔන්න මතක තියාගන්න දහ දුක් වලින් පළමු දුක පරුසං වේදනා නොහොත් දරුණු වේදනා. දැන් ඔබේ ජීවිතේත් බලන්න එහෙම දරුණු වේදනා තියෙනවද? කායික වශයෙන් දරා ගන්න බැරි වේදනා, මානසික වශයෙන් දරා ගන්න බැරි වේදනා පවතිනවද? එහෙමනම් ඔන්න ඔබ අධර්මයේ හැසිරෙන කෙනෙක්. ඔබ අධර්මයේ හැසිරෙන කෙනෙක්. ඊළඟට දෙවැනි දුක මෙන්න දහ දුක් මේ පැහැදිලි කරන්නේ. සිංහල ජාතියක් වශයෙන් අපේ හත්මුදු පරම්පරාවක ඉඳලා කියනවා දහ දුක් විඳිනවා කියලා. හැබැයි දහ දුක මොකද්ද කියලා අහුවාම උඩුබිම් බලන්න වෙනවා. දන්නේ නැහැ. ඒ නිසා අදවත් හොඳට දැනගන්න. සැප විඳින්න ඕන නම් මේ ධර්මයට කන් දෙන්න. මේ ධර්මයට කන් දුන්නා විතරක් නෙමෙයි මේ ධර්මයේ දරා ගන්න. දරාගෙන ඊට අනුකූලව හැසිරෙන්න ඒකාන්තයෙන් සැප උදා වෙනවා. ආයි සැකයක් තියාගන්න එපා. මොකද මේ ධර්මයේ දේශනා කළේ කවුද? මේ විශ්ව අග්‍ර මහා ශාස්ත්‍රතුමන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරන එක වචනයක් අසත්‍යයි කියලා පෙන්වන්න පුළුවන් සමතෙක් මේ විශ්වේ නැහැ. එක වචනයක් අසත්‍යයි කියලා කාටවත් කියන්න බෑ. අඥානයන්ට පිස්සන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. පිස්සෝ ඉන්නවනේ ඔළුව හොඳ නැති. උන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඥානිය ඇති මිනිසෙට කවදාවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර බුද්ධ වචනය ගැන සැකයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ අසමසම ඥානය ගැන ඇති වෙන ප්‍රසාදයත් එක්ක ඒ උතුම් වූ සත්‍ය වචනේ ආනිසංසය දකින්නවා ජීවිතයේ අත්දැකීම් තුලින්ම. එහෙනම් මේ බුද්ධ වචනේ හොඳට මේ බුද්ධ වචන හොඳට ධාරණය කරගන්න ජීවිතේ සැප විඳින්න අවශ්‍ය නම් එහෙනම් ඔන්න දෙවැනි දුක දැන් ඥානින් ධනහානිය ඔන්න දෙවැනි දුක. දැන් අර කායික වශයෙන් නොඑක් වේදනා, මානසික වශයෙන් නොඑක් වේදනා ඇති වෙනවා නම් ඔන්න දැන් ජීවිතේ දුකයිනේ. මොනවා තිබුණත් වැඩක් නැහැ. රටේ ඉහළම පුරවැසියා වුණත් කායික වශයෙන් මානසික වශයෙන් දරුණු වේදනාවන්ට ලක් වෙනවා නම් එතන තියෙන්නේ මහා දුකක්. දැන් බලන්න රටේ ඉහළම පුරවැසියාටත් මහා මානසික දුකක් නේද ඇති වෙලා තියෙන්නේ. සත්‍ය කතාව. ඇත්තම කතාව. මානසික වශයෙන් එතුමා මොනතරම් දුක් විඳිනවද? රටේ ඉන්න මිනිස්සු නිඳා කරනවා, අවමාන කරනවා. ඉන්න තැන් හොයාගෙන ගිහිල්ලා ලුහු බඳිනවා, එලවෙනවා. එතකොට එතුමාට මොනතරම් මානසික වශයෙන් අසහනයක් දුකක් ඇති වෙනවද? ඉතින් බලන්න එහෙනම් එතකොට මේ ජීවිතේ සැපයි කියන්න පුළුවන්ද? රටේ ජනාධිපති වුණත් එතකොට සැපවත් ජීවිතයක්ද ගෙවන්නේ? කල්පනා කරලා බලන්න නුවණින්. ඒකට මේ තරාතිරම වැදගත් නෑ. එහෙනම් කායික වශයෙන් මානසික වශයෙන් එසේ දරුණු වේදනා ඇති වෙනවා නම් අන්න ජීවිතේක දුකක්. දැන් දෙවෙනි දුක මොකද්ද? ධනහානිය. ධාන්‍ය හානි වෙනවා. තමන් මහන්සියෙන් උපයා සපයාගත්ත වස්තුව නැති වෙලා යනවා. අවුවෙන් වැස්සෙන් විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් නොඑක ආකාරයෙන් නොයෙකුත් ව්‍යසනයන්ගෙන් තමන් උපයපු ධනිය නැති නාස්ති වෙලා යනවා, අහිමි වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? ඒකත් මහා දුකක්. අවුරුදු ගානක් දුක් විඳලා හොයාගත්ත මුදල් ටික
මොහොතකින් අතුරුදහන් වෙනවා. හොරෙක් අතුරේ පැහැර ගන්නවා. එහෙම නැත්නම් කවුරු හරි මංගොල්ල කනවා. තිබු තැනක අස්ථානගත වෙනවා. දැන් මොකද වෙන්නේ? ඒකත් මහා දුකක් ජීවිතේට. එක්තරා අවස්ථාවක අපිට අර වැඩිහිටි නිවාසයකට ගිය අවස්ථාවක එක්තරා අහිංසක අම්ම කෙනෙක් හම්බුණා. ඒ අම්මගේ මනස විකල් වෙලා දැන් ඇය නන්දොඩවනවා. උම්මතු භාවයෙන් යුක්තයි. ඊට පස්සේ අපි මේ වැඩිහිටි නිවාසයේ ඒ පාලක මහත්තයාගෙන් ඇහුවාම ඒ අම්මට ඇයි එහෙම මානසික වශයෙන් ඒ විකල් භාවයක් මානසික උම්මත්තක භාවයක් ඇති වෙලා තියෙන්නේ කියලා. ඒ මහත්තයා කිව්වේ ඒ අම්මා ගුරුවරියක්. ඇය බොහෝ කාලයක් තිස්සේ දුක් මහන්සි වෙලා උපයාගත් ධනය තාත්තයි පුතයි දෙන්න එකතු වෙලා විනාශ කරා. කාලා බීලා නාස්ති කරා. හොරකම් කරලා. අම්මා අරන් තියපු ධනය තාත්තයි පුතයි දෙන්න එකතු වෙලා හොරකම් කරලා විනාශ කරා. අන්තිමට අම්මට පිස්සු හැදුනා. දැන් ඉන්නවා මෙන්න අනුරාධපුරේ වැඩිහිටි නිවාසයක. පිස්සු ඇදිලා. ඒකේ ඒ අයටත් අවස්ථාවක් තියෙනවා. අන්න බලන්න ධන හානිය උම්මත්තක භාවයේ දක්වා රැගෙන යන ඔබ ඕන්තරන් දැකලා ඇති එහෙම Taman ජීවිතේ උපයාස හපයාගත්ත භවභෝග පරිභෝග විනාශ වෙලා උම්මත්තක භාවයට අසරණ භාවයටපත් වෙලා දුකටපත් වෙච්ච මිනිස්සු ඕන්තරම් ඔබට මුණ ගැහිලා ඇති. එහෙනම් ඔබේ ජීවිතෙත් මේ කියන දුක තියෙනවාද? ධන හානිය බොහොම මහන්සිය දුක් මහන්සියලා උපයාස හපයාගත්ත දේවල් නැති නාස්ති වෙලා යනවා දැස්පාරා පිටම නිකරුණේම. ඔන්න දෙවනි දුක්ඛය. ඔන්න දස දුක් වලින් දෙවනි දුක්ඛය. ධන හානිය. තුන්වෙනි එක ශරීරස්ස භේදනං. ඒකෙ මොකද? ශරීරය කැඩිලා විදිලා යනවා. අතපය ගැලවිලා යනවා. නොඑක ආකාරයෙන් ශරීරයට වෙඩි වැදෙනවා, කඩු කිනිසි වලින් කපනවා, කොටනවා, පොළු මුගුරු වලින් ගහලා බිඳිනවා අතපය. එහෙම නැත්නම් හදිසි අනතුරු වලට ලක් වෙනවා. එහෙම ලක් වෙලා අතපය කැඩිලා ගැලවිලා යනවා. මෙහෙම දැකලා ඇති ඕන තරම්. මෙන්න මේ ශරීරයේ ඇතිවන මේ බින්නතා ශරීරස භේදනං වේ ශරීරයේ කැඩිලා බිඳිලා යනවා. එතකොට කොයිතරම් දුකද තියෙන ඕන තරම් ඔබ දැකලා ඇති ඔය අනතුරු. හදිසි අනතුරු වාහනේම හැප්පිලා අතපය ගැලවිලා තියනවා දැකලා ඇති. පණ යන්නේ නැහැ. අතපය කැඩිලා ස්නායු විනාශ වෙලා සමහර විට මුළු ජීවිත කාලෙම රෝද පුඩුවක ඉන්නේ ඊට පස්සේ උඩ බලාගෙන. ශරීරස වේදනං ශරීරයේ බිඳිලා යනවා. මෙන්න තුන්වෙනි දුක. මේ දුකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ධර්මයේ හැසිරෙනකොට. දැන් බලන්න මේ දුකත් ඔබේ ජීවිතේ තියෙනවද කියලා. කල්පනා කරලා බලන්න. අධර්මයේ හැසිරෙනවා නම් බලාපොරොත්තු වෙන්න ඡන්ද ප්‍රතිඵලේ. කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න වෙනවා. දැනට නැතත් අනාගතේ හැරි. අධර්මයට ඉඩක් නැහැ. ධර්මයට විතරයි ඉඩ තියෙන්නේ. අධර්මයේ හැසිරෙන්නාට අධර්මයෙන්ම හම්බ වෙනවා දඬුවම. ඇස්පනා පිට පේනවා ඇති ඔබට. මේ වගේ රටක ඉපදිලා මෙච්චර උත්තරීතර මනුස්ස ජීවිතයක් ලැබිලා ඇස්පනා පිට ධර්මයේ පෙනිලා අධර්මයේ හැසිරෙන අයට අධර්මයෙන් ඒ දඬුවම් ලැබෙන හැටි දැකලත් ධර්මයේ වටිනාකම තේරෙන්නේ නැත්නම් ඒකාන්ත අඥානෙක් බඩේ ගින්දර නිවුනහම සංසාර ගින්දර අවසන් කියලා හිතනවා නම් ඒ මොන අඥානෙද්ද? එහෙනම් ඒ අඥානයන්ට මේ ධර්මයේ වැටෙන්නේ නැහැ. ඥානවන්තයෝ විතරයි මේ ධර්මයට කන් දෙන්නේ. ඔබ ඥානවන්තයෙක් වෙන්න. ඔබට සැප විඳින්න ඕන නම් ඔබ ඥානවන්තයෙක් වෙන්න. අඥානයෙක් වෙන්න එපා. ඔබව ඥානවන්ත කරන්නයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඔබට නුවණ උදා කරලා දෙන්න. මේ ධර්මයට කන් දෙන්න. එතකොට මේ සියලු දුක් වලින් නිදහස් වෙනවා. ආයි සැකයක් තියාගන්න එපා කිසිම ආකාරයකින්. ඔන්න තුන්වෙනි දුක්ඛේ තමයි ශරීරස වේදනං. අර කිව්ව 10 දුක් වලින් තුන්වෙනි එක. හතරවෙනි දුක ගරුකං ආබාධං. ගරුකං ආබාධං කියන්නේ දරුණු ආබාධ. දරුණු රෝග ඇති වෙනවා. ඒ කියන්නේ බලවත් හොඳ කරන්න බැරි මහා ආබාධ හට ගන්නවා. හිසෙසිට පාදාන්තය දක්වා නොයෙකුත් මහා ව්‍යාධි ඇති වෙනවා. ව්‍යාධි කියන්නේ වෙනසීම කරාම පිහිටනවා. ඒකයි ඒකේ තේරුම. ව්‍යාධියක් කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් උණක් එම්බිරිසාවක් හැදුනාම ඒකට ව්‍යාධි කියන්නේ ඔය පීලිකාවක් හැදුනොත් එහෙම නැත්නම් මොලේ ගෙඩියක් හැදුනොත් එහෙම නැත්නම් තව මේ ශරීරයෙන් නොයෙකුත් මහා දරුණු ආබාධ හට ගන්නවා. ගරුකං ආබාධං. ඔය තියෙනවනේ ගිහිල්ලා බලන්න පුළුවන් රෝහලට ගියොත් 890ක් රෝග 90ක් ව්‍යාධි තියෙනවා. දකින්න පුළුවන්. රෝහල වලටම යන්න ඕනේ නැහැ. නිකන් මේ ගමේ ගොඩේ ඇවිද්දත් බලාගත හැකි. කෙන්දිරි ගාන වගේ වල් ගානේ. නොයෙකුත් ව්‍යාධි වලින්. ව්‍යාධිය කියන්නේ ඒ රෝග දරුණු රෝග ඒවා හටගත්තාම
මරණය කරාමයි ගමන් කරන්නේ. දැන් පිළිකාවක් වගේ එකක් හැදුණු ගමන් දැන් දොස්තර මහත්තයා කිව්වොත් හරිම කනගාටුයි යාට පිළිකාවක් තියෙන්නේ කියලා ඉස්සෙල්ලාම සිහි වෙන්නේ මරණය. ඒ නිසා තමයි නොකිය ඉන්න පුළුවන් තරම්. ඇයි? කිව්ව ගමන් සිහි වෙන්නේ මරණය. හැබැයි ඊට පස්සේ බින්දහම් කරන්නත් පටන් ගන්නවා. නිකමට හරි දොස්තර මහත්තයෝ කියන්නේ ඔය ආවහම පිළිකාවක් තියෙන්නේ කියලා. එතකොට අන්න පින්දහම් කරන්නවත් පටන් ගන්නවා. එතකොට තමයි පන්සල මතක් වෙන්නේ. පින්දහම් මතක් වෙන්නේ. එතකන් මතක් වෙන්නේ. අන්තිම හුස්මකෙන්ද හුස්ම ටික යන්න ලං වෙනකොට තමයි ධර්මයේ මතක් වෙන්නේ. අඥානියට බෝධි පූජා මතක් වෙනවා. ඊට පස්සේ එහෙම ඉන්න අඥානියෝ පණ යන්න ඔන්න මෙන්න තීදි ගෙදර මිනිස්සු එකතු වෙලා බෝධි පූජාවක් එහෙම තියලා කොහොම හරි යන්තම් ගොඩ දැම්මා. ඔහුගේ පුණ්‍ය ශක්තිය වර්ධනය කළා. හොඳ වුණාට පස්සේ ඒ ධර්මයේවටම ඒ බෝධි පූජාවටම නිග්‍රහ කරන අඥානියෝ ඉන්නෝ මේ රටේ අපිට ඇහිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ ස්වභාවයකුත් තියෙනවා අඥානය තුළ. එහෙනම් පින්වතුනි ඔන්න ඔය හතරෙනි දුක. හතරෙනි දුක මොකද? ගරුකං ආබාධං. භයානකයි. භයානක ආබාධ ඇති වෙනවා. හොඳ කරන්න බැරි ලෙඩ රෝග ඇති වෙලා ඒකෙන්ම මරණයටපත් වෙනවා. මෙන්න අධර්මයේ හැසිරෙනකොට මුණ ගැහෙන හතරවෙනි දුක්ඛය මේ දස දුක් වලින් හතරවෙනි එක. ඒ තමයි ගරුකං ආබාධම් මහා භයානක ලෙඩ රෝග ඇති වෙනවා, ආබාධ ඇති වෙනවා. දැන් Tamanට එහෙම එකක් ඇති නොවන තාක්කල් අධර්මයේ හැසිරෙන අඥානයට ඒක වැටහෙන්නෙම නැහැ. එක්තරා මේ රටේ ඔය කුකුල් මස් ව්‍යාපාරය කරපු ව්‍යාපාරිකයෙක් හිටියා. හරි සාර්ථක ව්‍යවසායකයෙක්, ලොකු ලාභ ලැබපු කීර්තිමත් පුද්ගලයෙක්. අවසානයේ මැරුණේ කොහොමද? හිසේ සිට පාදාන්තය දක්වා තියෙන සියලුම ස්නායු මැරිලා ගිහිල්ලා අන්තිමට වතුරු ගුරක් උගුරෙන් පල්ලෙහාට ගියේ නෑ. ඒ සාර්ථක ව්‍යවසායකයා අන්තිමට මැරිච්ච හැටි සාර්ථක ව්‍යවසායකයා අර ගත්ත සම්මාන අරෝමේ බිත්තිය ගහගෙන ඉන්නවා. මැරිච්ච හැටි ගැන ෆොටෝ එකක් ගහලා නැහැ බිත්තියේ. පාන කේන්ද ගියේ කොහොමද කියලා අවසානයේ වැහැරිලා උගුරට දාන වතුර බින්දුව උගුරෙන් පහළට ගියේ නැහැ. අවසානයේ මුළු ශරීරෙම වියලිලා ගියා. ස්නායුවට මැරිලා ගිහිල්ලා තමයි අවසානයේ මලේ. දැන් ඔබ හිතන්නේ ඔහු සුගතිය දිව්‍ය ලෝකේ දිව්‍ය රාජ්‍යයක් වෙල ඉන්නවා කියලාද? සාර්ථක ව්‍යවසායකයා දැන් ඉන්න හොඳ තැනක. ඒ නිසා ධර්මයේ හැසිරෙන්නේ නැති අධර්මයේ හැසිරෙන කෙනාට අවසාන මොහොත වෙනකම්ම පේන්නේ නැහැ. සිද්ධ වෙන විනාශය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? උන්වහන්සේ දේශනා කරනවා මහණ කිරි දෝපු ගමන් මිදෙන්නේ නැහැ. කිරි දොවලා ටික කාලයක් ගියාට ටික වෙලාවක් ගියාට පස්සේ තමයි මිදෙන්නේ. ඒ වගේ පාපය කරපු ගමන්ම විපාකේ ඉන්නේ නැහැ. විපාකේ ඉන්නේ ටික කාලයක් යනවා. ඒ නිසා අඥානියට තේරෙන්නේ නැහැ මේ විපාකේ ආවේ තමන්ගේ අර පාප කර්මය නිසා කියලා. ඒත් එහෙම තේරුම් ගන්න නැතුවයි මෙරිලා යන්නේ. ඒකයි මේ සංසාරේ දුක් විඳින්නේ අනන්ත කාලෙක ඉඳලා මේ මොහොත දක්වාම නොඑක් අත්බව උරුම කරගෙන. එහෙනම් පින්වතුනි අධර්මයේ හැසිරෙන කෙනාට ඔන්න හම්බ වෙනවා හතරවෙනි දුක. ඒ තමයි ගරුකං ආබාධං. එහෙනම් ඔබේ ජීවිතේත් ඒ වගේ ආබාධ තියෙනවද? තියෙනවා නම් අඩු වැඩි වශයෙන් ඔබත් අධර්මයේ හැසිරෙන කෙනෙක්. ඒ කියන්නේ දස අකුසලයේ දෙනවා අඩු වැඩි වශයෙන්. පංච දුෂ්චරිතයේ දෙනවා අඩු වැඩි වශයෙන්. එහෙනම් ඉතින් බලාපොරොත්තු වෙන්න මේ විපාකේ. උගුරට හොරා බෙහෙත් කන්න බෑ කියලා සිංහලේ කතාවක් තියෙනවා. හෘද සාක්ෂියට හොරෙන් පව්කම් කරන්න බෑ කාටවත්. තමන්ගේ හිත දන්නවා කොච්චර කොහොම කළත් තමන් කලේ වරදක් කියලා. එහෙනම් එයින් නිදහස් වෙන්න බෑ කවදාවත්. ඒ නිසා හිතට එකඟව අවංකව ජීවත් වෙන්න ඕන. එතකොටයි සැප ලැබෙන්නේ. අනිවාර්යෙන් සැප උදා වෙනවා. වංචාවෙන් දූෂණයෙන් ගන්න එක රුපියලකට වඩා ලක්ෂ කෝටියකට වඩා සාධාරණ විදියට හම්බ කරන එක රුපියල වටිනවා. මොකද යම් දවසක අර අධර්මයෙන් උපයපු කෝටි ගාන මදි වෙනවා Tamanට දුක් විපාක ආපු දවසට වියදම් කරන්න. දැන් පේනවා ඇති ඔබට මම එකෙන්කට කියන්න ඕනේ නැහැ ඥානවන්ත මිනිස්සුනේ ඔබ. ඔබට වැටහෙනවා ඇතිනේ සිද්ධ වෙන දේවල් පේන දේවල් අනුව මිනිසයන්ට දැන් අත් වෙලා තියෙන ඉරණම මේ අධර්මයේ හැසිරීලා. එහෙනම් හතරවෙනි එක ධර්ම රෝග ගරුකං ආබාධං. දැන් මේ දහ දුක් ඔබේ ජීවිතේ පවතිනවද නැද්ද කියලා දැන් මේ කියද්දි හොඳින් හිතලා බලන්න.
ඊළඟට පස්වෙනි දුක මේ 10 දුක් වලින් පස්වෙනි දුක චිත්තක්ඛේපං සිතේ වික්ෂේප භාවයෙන් හොත් උමතු භාවය හිත වික්ෂිප්තයි. ඒක උමතු භාවය දක්වාම යනවා. හිත වික්ෂිප්තයි. ඒ කියන්නේ මොනම වෙලාවකවත් මානසික සංහිඳියාවක් නැහැ. හැම තිස්සෙම මනස විකල් වෙලා වගේ තියෙන්නේ. උඩ බලාගෙන ඉන්නවා, බිම් බලාගෙන ඉන්නවා, බකන් නිලාගෙන ඉන්නවා, ඒක නිකම් බලාගෙන ඉන්නවා. බඩ උලාගෙන ඉන්නවා, ඒක උඩ බලාගෙන ඉන්නවා. නොඑක ආකාරයෙන් හතරත බලාගෙන කල්පනා කරනවා. ඉතින් අහන්න පුළුවන් මොනවද මිනිස්සු ඔච්චර කල්පනා කරන්නේ? කල්පනා කරන දේ දන්නෙත් නැහැ. උමතු වෙලා මනස වික්ෂේප වෙලා දස අකුසලයේ බහුලව යෙදෙන කෙනාගේ විශේෂ ලක්ෂණයක් ඕක මානසික වික්ෂේප භාවය. මානසික සමාධියක් හටගන්නේ මොනම දෙයකටවත්. ඒ අය කියනවා හැමතිස්සෙම මගේ හිත අවුල් වෙලා තියෙන්නේ. මනස අවුල් වෙලා තියෙන්නේ. කොයිම වෙලාවකවත් මානසික සහනියක් නැහැ. හැමතිස්සෙම ඉන්නේ මානසික ව්‍යාකූල භාවයකින්. මෙන්න මේ පස්වෙනි දුක මේක වර්ධනය වෙන උමතු භාවයේ දක්වා ඒක උපරිම තලයට ගියාම දැන් මිනිස්සෙක් හැමතිස්සෙම කවුරු හරි ගෙදර සමාජිකයෙක් ඉන්නවා එයා හැමතිස්සෙම එහෙ බලාගෙන ඉන්නවා මෙහෙ බලාගෙන ඉන්නවා නිකටට අත තියාගෙන කල්පනා කර කර ඉන්නවා යමක් ඇහුවට කන් ඇහෙන්නෙත් නැහැ උත්තර දෙන්නෙත් නැහැ මේ වගේ ස්වභාවයකට එනකොට ගෙදර මිනිස්සු කියන්නේ නැද්ද මූට පිස්සුත් දන්නේ නැහැ බලහල්ලකෝ අර ඉන්න විදිය කියලා ඊට පස්සේ ඒ ස්වභාවය ටිකක් අසාමාන්‍ය තත්යකට ආවහම ඔන්න ඉතින් එක්කන් යනවා ඊට පස්සේ මානසික වෛද්‍යවරු ගාවට බෙහෙත් ගන්න. බැරිම තැන ගිහිල්ලා ඇරලනවා අන්න අර අංගොඩට. ඔන්න ওই මට්ටමටම එනවා. මානසික වික්ෂේප භාවය. ඔබේ ජීවිතෙත් එහෙම තියෙනවද කියලා බලන්න. ඔබේ මනසත් ඒ වගේ විකල්ද? ඔබේ මනසත් ඒ වගේ වික්ෂිප්තද? මේ ධර්මයට කන් දෙන්න බැරි තරම් මනස වික්ෂිප්තද? කල්පනා කරලා බලන්න. කොයිම වෙලාවකවත් මනසේ සහනයක් නැද්ද? හැම තිස්සෙම නිකන් ප්‍රශ්නද? තමන්ගේ ප්‍රශ්න නැත්නම් රටේ ලෝකේ ප්‍රශ්නයක් හරි ගන්නවා. අනුන්ගේ ප්‍රශ්නයක්. උගණ්ඩාවේ බෝම්බයක් ගහපු එකක් හරි අල්ල ගන්නවා. ඒකත් ප්‍රශ්නයක් කර ගන්නවා. ඒ වගේ මානසිකත්වයක් ඔබට තියෙන්නේ. හැම තිස්සෙම මනස නිකන් ගිනිහලක් වගේද? හැම තිස්සෙම මනසේ කිසිම සහනයක් නැද්ද? එහෙනම් මෙන්න අධර්මයේ හැසිරෙන එකේ පස්වෙනි විපාකය. මේ 10 දුක් වලින් පස්වෙනි දුක. ඔය දුකත් ඔබේ ජීවිතේ තියෙනවා නම් ඔබ ඉන්නේ නොසතුටක් තුල දුකක් තුල මේ ජීවිතේ එහෙමනම් ඔබට මොනවද තිබුණත් ඔබ මොනතරම් තරාතිරමක කටයුතු කරන කෙනෙක් වුණත් ඔබේ ජීවිතේ දුක් ගොඩක් විතරයි. මානසික සංහිඳියාව නැත්තම් මනසේ උමුතු භාවයක් ඇති වුණා නම් එහෙනම් මේ මනසේ උමුතු භාවය චිත්තක්කේපං සිතේ ඒ වික්ෂේප භාවය ඇති වෙන එක චිත්ත වික්ෂේප භාවය ඒ හිතේ උමතු භාවය මේ අධර්මයේ හැසිරෙන කෙනාට ලැබෙන තවත් දායාදයක්. එහෙනම් මේ පස්වෙනි දුක. හයවෙනි එක රාජතෝර උපස්සගං රාජතෝර උපස්සගං සමාවෙන්න. රාජතෝර උපස්සග්ගං. ඒ කිව්වේ රජුන්ගෙන් පැමිණෙන උවදුරු. මදිද පැමිණිච්ච උවදුරු. රජුන්ගෙන් පැමිණෙන උවදුරු. රජුන්ගෙන් නොයෙකුත් ආකාරයේ හිංසා පීඩා සිද්ධ වෙන්න පටන් ගන්නවා. රාජ්‍ය ද්‍රෝහීන් බවට පත් වෙනවා. එහෙම නැත්නම් රජුගෙන් දඬුවම් ලබනවා. රජුගෙන් කුරිරුකම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රජුගේ නොයෙකුත් ආකාර අසාධාරණකම් අයුක්ති සහගත අසාධාරණ ක්‍රියාවලට ලක් වෙන්න සිද්ධ වෙනවා. රජුගෙන් නොයෙකුත් ආකාරයේ බලපෑම් ඇති වෙලා තමන්ගේ වස්තුව දේපල රාජසන්තක වෙනවා. රජු නිසා තමන්ට ලැබෙන්න තියෙන වරප්‍රසාද නැති වෙලා යනවා. නොයෙක් ආකාරයෙන් රජුගෙන් උවදුරු පැමිණෙනවා. රජු රටේ මිනිස්සුන්ගේ විශ්වාසය බිඳිනවා. ආරක්ෂාවට දීපු දේ විනාශයට පත් වෙනවා. රජු නිසා නොඑක ආකාරයෙන් වද හිංසා හිරිහැර පීඩා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න අධර්මයේ හැසිරෙන කෙනාට ලැබෙන 6 වෙනි දුක. දැන් එතකොට කාටද දොස් කියන්නේ? රජුට. තමන් අධර්මයේ හැසිරෙන්නේ.
Taman දස අකුසලයේ හැසිරෙන්නේ. අනුන්ට දොස් කියන්නේ. දැන් මෙතනත් ඉන්නවා මේ බණ අහගෙන මේ පින්වතුන් පිරිසක්. ලෝකේ නොයෙකුත් නන්දේස ඉඳගෙනත් මේ ධර්මයට කන් දෙන පිරිස් ඉන්නවා. කොච්චර රටේ ප්‍රශ්න තියෙනවා කිව්වත් තෙල් අරක නැහැ මේක නැහැ කිව්වත් බණ අහන්නත් එනවා. දැනුත් ඉන්නවා පහුගිය කාලෙත් ආවා අදත් ඉන්නවා හෙටත් එයි. ඒ අයගෙන් ඇහුවාම ප්‍රශ්න තියෙනවද කියලා? එහෙම ප්‍රශ්නයක් නැහැ ඒ අයට. එතකොට ඒ අයගේ ජීවිත සුඛිත මුදිතයි. රටේ මොනතරම් ප්‍රශ්න තියෙනවා කිව්වත් ධර්මයේ හැසිරෙන කෙනාගේ ජීවිතේ සුඛිතයි මුදිතයි. සුඛිත මුදිතයි. එයා දුක් විඳින්නේ එයා සැප විඳින්නේ. එහෙනම් මේ දුක්කට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කාටද? අධර්මයේ හැසිරෙන කෙනාට. අධර්මයේ හැසිරෙන කෙනාටයි මේ දහ දුක් පැමිණෙන්නේ. එහෙනම් අන්න 6 වෙනි දුක රජුගෙන් පැමිණෙන උවදුරු. රජු නිසා හටගන්න දුක. රාජතෝර උපසග්ගං යනාදි වශයෙන් ධර්මයේ විස්තර වෙනවා. එහෙනම් මෙන්න 6 වෙනි දුක. දැන් බලන්න මේ උතුම් වූ ධර්මද්වීපේ මිනිසයන්ට ඒ දුක උදා වෙලාද තියෙන්නේ. ඔබව කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතේටත් ඒ දුක බලපාලාද තියෙන්නේ. අඩු වැඩි වශයෙන්. ඒකේ යම්කිසි මහා බලපෑමක් ඇති වෙනවා නම් එයින් මං කිව්වේ දැන් මෙතන මේ ධර්මය අහන පින්වතුන්ගෙන් ඇහුවොත් එහෙම ඒ අයට නම් ওই දස දුක් නෑ. එහෙනම් එක පිරිසකට දස දුක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නත් ඒ රටේම තවත් පිරිසකට ඒ දුක නොපැමිණෙන්නත් හේතුවක් තියෙන්න එපයි. ඒකට කියන්නේ දේශපාලනය කියලාද? නෑ ඒකට කියන්නේ කර්මය කියලා. එහෙනම් මේ 6 වෙනි දුක. 7 වෙනි එක දාරුණං අබ්බක්කානං යනාදි වශයෙන් විස්තර වෙනවා. ඒ කියන්නේ බොරු දෝෂාරෝපණ වලට ලක් වෙනවා. ධර්ම දෝෂාරෝපණ වලට ලක් වෙනවා. අභූත චෝදනාවට ලක් වෙනවා. අභූත චෝදනාවට ලක් වෙලා උසාවි වලට ගිහිල්ලා උසාවියේ වර්ධකාරයා වෙලා රටක් ජාතියක් ඉස්සරහා නින්දා ලබලා අවමන් විඳලා නොකරපු වැරදි වලට වැරදිකාරයෙක් වෙලා අවසානයේ පරාජිතයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ 7 වෙනි දුක දාධර්මයේ හැසිරෙන කෙනාට ඒ දුකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අභූත චෝදනා, බොරු දෝෂාරෝපණ, නිකරුණේ අවමන් නින්දා මෙන්න මේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ දේවල් වලින් හෙම්බත් වෙනවා. සමහරු ඉන්නවා සමහරු මේ කියලා තියෙනවා ඉපදිච්ච දවස් ඉඳලම අවමන් විඳිනවා කියලා. ඇයි එහෙම වෙන්නේ? අධර්මයේ හැසිරෙන නිසා. අධර්මයේ හැසිරෙන නිසා. කොච්චර හොඳට හිටියත් අනේ හැමතුරුනේ කොච්චර හොඳට හිටියත් හැමදාම අනුන්ගෙන් බැනුම් අවමන්ම ලැබෙන්නේ. හොඳට හිටපු නිසා තමයි එහෙම ලැබෙන්නේ. හොඳට හිටියා කියන එක එයා හිතන් ඉන්න එකක්. හරි ආසයි එහෙම කියන්න මං හොඳට ඉන්නේ කියලා. හොඳට ඉන්නවා නම් ඒ වගේ විපාක ලැබෙන්නේ කොහොමද? හොඳට ඉන්න නිසාද ඒ විපාක ලැබෙන්නේ? ධර්මයට බොරු කරන්න බෑ. බොරුවට ඒ වගේ කතා කියන්න බැවිලා අපි ඉස්සරහා. මොකද ධර්මයට බොරු කරන්න බෑ. හොඳට ඉන්න හරිය පේනවා. ඒ ලැබිලා තියෙන විපාක දැක්කාම. හොඳට ඉන්නවා. ඒ නිසා ඔන්න ඔය 7 වෙනි දුක උදා වෙනවා අධර්මයේ හැසිරෙන කෙනාට. කුමක්ද? අභූත චෝදනා, බොරු දෝෂාරෝපණ වලට ලක් වෙනවා. නිකරුණේ දෝෂාරෝපණයන්ට ලක් වෙනවා. අභූත චෝදනාවට ලක් වෙනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් අභූත චෝදනාවට ලක් වෙන්න සිද්ධ වුණා. ඒකටත් හේතුවක් තිබුණේ පුරාණ කර්මයක්. ඒවා පුබ්බ පිලෝතික කර්ම. සම්මා සම්බුදු පියාණන් වහන්සේලා සුන්දරී පරිබ්‍රාජිකාව, චින්චි මානවිකාව ආදී ස්ත්‍රීන් නිසා නොයෙකුත් ආකාරයේ අවමන් වලට නින්දා වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඉතින් උන්වහන්සේවා තමන් වහන්සේට සිද්ධ වෙච්ච අවමන් නින්දා හැටියට බාරගත්තේ නැහැ. ඒ උන්වහන්සේගේ අවබෝධයෙන් ඒ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි එයාසම සම අවබෝධයෙන් ඒ සියල්ල කෙරෙහි තියෙන චන්ද්‍රාගේ නිදහස වෙලා ඉන්න උතුමන් වහන්සේට කවුරු නිග්‍රහ කරන්නද? නමුත් අර කර්ම ක්‍රියාවලියක් වශයෙන් පුබ්බ පිලෝතික කර්ම වශයෙන් එහෙම ආවා. එහෙමත් වෙනවා. පුරාණ කර්ම විපාක වශයෙන් උත් වෙනවා. නමුත් මේ වර්තමානයේ අප මේ මුහුණ දෙන බොහෝ අභූත චෝදනා, බොරු දෝෂාරෝපණ කියලා කියන්නේ ඒ පුරාණ කර්මම නෙවෙයි. ඒවා නිසාත් වෙනවා. නැත්තේ නෑ. නමුත් වැඩි හරියක් මිනිසයන්ට ඒ වගේ අවමන් නින්දාවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ වර්තමානයේ හැසිරෙන විදිහ හොඳ නැති නිසා.
වර්තමානයේ හැසිරෙන විදිය හොඳ නැති නිසා. ඒ නිසා ඔන්න ඔය 6 වෙනි 7 වෙනි දුකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නිරන්තරයෙන්ම අනුන්ගෙන් බැනුම් අහනකොට, අනුන්ගෙන් අවමාන විඳිනකොට, අනුන්ගෙන් අභූත චෝදනාවට ලක් වෙනකොට එතන හටගන්නේ දුකක් නේද? සැපද්ද? නෑ, එතන තියෙනෙත් මහා දුකක්. එහෙනම් එතනත් ඒ දුකත් අන් අධර්මයේ හැසිරෙන කෙනාට උරුම වෙනවා. එහෙනම් ඔබ බලන්න මේ රටේ ඉන්න මිනිස්සයන්ට ඒ වගේම ඔබේ ජීවිතේට ඒ දුක බලපාලාද තියෙන්නේ. ඔන්න 7 වෙනි දුක. 8 වෙනි දුක ඥාතිනම් පරික්ඛයන්. ඥාති ව්‍යසනය. ඥාති විනාශ වෙලා යනවා. ඥාතීන් පිරිහිලා යනවා. Tamanට උපකාරයේ පිණිස හිටපු ඥාතීන් නොඑක ආකාරයෙන් ව්‍යසනයන්ට ලක් වෙලා යනවා. එහෙම නැත්නම් ඥාතීන් තරහ වෙනවා. ભેද බින්න වෙනවා. ඥාතීන්ගෙන් ලැබෙන තියෙන උපකාරය නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට ඥාති ව්‍යසනයකට ලක් වෙනවා. එතකොට බොහෝ වෙලාවට ඥාතීන්ගෙන් වෙන්වීම, ඥාතීන් මිය යාම, එහෙම නැත්නම් ඥාතීන්ගේ තියෙන ඒ යසීසුරු සැප සම්පත් විනාශ වෙලා යෑම, ඥාතීන් හිරේ විලංගුවේ වැටීම යනාදි වශයෙන් නොඑක ආකාරي ඥාති ව්‍යසන තියෙනවා. නැත්නම් මොනවා හරි ඥාතීන් හදිසි අනතුරු වලට ලක් වෙනවා. නොඑක ආකාරයෙන් තමන්ට පිහිටක් පිණිස, තමන්ට ශක්තිය පිණිස ඉන්න ඥාතීන් ටික වෙනසිලා යනවා. මෙන්න 8 වෙනි දුක ඥාතීනම් පරික්ඛයන්. අධර්මයේ හැසිරෙන කෙනාට මෙන්න මේ 8 වෙනි දුකත් උදා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඥාතීනම් පරික්ඛයන්, ඥාති විනාශ වෙලා යනවා. ඥාති ව්‍යසනය කියලා ඒකට කියනවා ධර්මයේ. ඊළඟට 9 වෙනි දුක. මේව ගොඩක් විස්තර කරන්න කාලෙ මදි නිසා මම ඉක්මනින් කියන්නේ. 9 වෙනි දුක අධර්මයේ හැසිරෙන කෙනාට ලැබෙන 9 වෙනි දුක භෝගානං පබංගුරං. භෝගානං පබංගුරං. ඒකේ මොකද්ද? වස්තු විනාශ වීම. උපභෝග පරිභෝග වස්තු විනාශ වීම. Taman සතු සම්පත්තිය වෙනසිලා යනවා. විනාශ වෙලා යනවා. නොඑක ආකාරයෙන් Taman අර මුලින් අපි සඳහන් කළා ධානය. දැන් මේ කියන්නේ වස්තුව, ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මෙන්න මේ දේවල් අහිමි වෙලා යනවා. ඒවා කැඩිලා බිඳිලා යනවා, වෙනසිලා යනවා. දැන් ඔබ දකින්න ඇති පහුගිය කාලේ ඔය නොඑක ආකාරයෙන් ඔය දැකලා ඇති නියඟ මේ නායයන් වගේ අවස්ථා, ගම් වතුර වගේ අවස්ථා, සුනාමි වගේ අවස්ථාවල ගෙවල් දොරවල් කොච්චර කැඩිලා බිඳිලා වෙනසිලා ගියාද? උන් හිටිතෙන් නැති වුණා. මෙන්න මේ විදිහට ඒ වගේම තමන් බොහොම අමාරුවෙන් උපයාස අපයාගත්ත යාන වාහන, වතු පිටි, ඉඩකඩම් මේ දේවල් වෙනසිලා යනවා. නොඑක ආකාරයෙන් කැඩිලා බිඳිලා අහිමි වෙලා යනවා. මේ විදිහට තමන් සතු වස්තුව තමන්ට අහිමි වෙලා යනවා. නොඑක ආකාරයෙන් ඒ වස්තුව විනාශයටපත් වෙනවා. එතකොටත් ඒ දිහා බලාගෙන අනේ අපි දුක් මහන්සියෙන් උපයාස අපයාගත්ත දේවල් නේද මේ වෙනසිලා යන්නේ කියලා දුක් වෙනවා. එහෙනම් මෙන්න අධර්මයේ හැසිරෙන කෙනාට ලැබෙන 9 වෙනි දුක භෝගාන පබංගුරං. තමන්ගේ භවභෝග වෙනසිලා යනවා. දැන් ගොවිතැන් කරනවා, අස්වැන්න ගන්න ඕන්න මෙන්න තියෙද්දී මොකක් හරි විනාශයක් වෙනවා. ගම් වතුරක් ඇවිල්ලා, එහෙම නැත්නම් කෘමි විනාශයක් ඇවිල්ලා, කෘමි පලිබෝධක විනාශයක් මොකක් හරි ඇවිල්ලා අවසානයේ අර තමන්ගේ භෝගේ වෙනසිලා යනවා. එහෙම මොන හරි ව්‍යසනයක් වෙනවා. එහෙම වෙලා පාඩු ලබනවා. එහෙනම් ඔබේ ජීවිතේත් එහෙම තියෙනවද? එහෙම තියෙනවා නම් ඒ කියන්නේ අධර්මයේ හැසිරෙනවා. ඒ නිසා ඒකේ විපාකයක් ලැබිලා. මේ 10ම හෝ 10න් එකක් දෙකක් තුනක් හතරක් වෙන්නත් පුළුවන්. 10ම ලැබෙනවා නම් ඒ කියන්නේ උපරිම වශයෙන් දස අකුසලයේ දෙමින් ජීවත් වෙන අඥානී. එහෙනම් 10 දුක්ම විඳිනවා. දැන් ওই 9ක් විස්තර කළේ. 9 වෙනි එක තමයි වස්තු විනාශය. භෝගානම් පබංගුරං. භෝග භවභෝග වෙනසිලා යන විනාශ වෙලා යනවා. ඒ 9 වෙනි දුක. දැන් බලන්න ඔබේ ජීවිතෙත් ඒ කියන 9 වෙනි දුක තියෙනවද? රටක් වශයෙන් මේ රටේ මිනිසයන්ට ඒ දුක තියෙනවද? බලන්න කල්පනා කරලා නුවණින්. ඊළඟට 10 වෙනි දුක. මෙන්න 10 වෙනි දුක. 10 වෙනි දුක. අගාරාණියක්ගෙන් දහති. තමන් වාසය කරන නිවස ගින්නෙන් දැවිලා යනවා. තමන් වාසය කරන නිවස ගින්නෙන් දැවිලා යනවා. බහුගේ කාලේ ඔබට නිදර්ශන දකින්න ලැබෙන්න ඇති. දැක්ක නේද නිදර්ශන? තමන් වාසය කරපුගේ ගින්නෙන් දැවිලා යනවා. එතකොට
ඒ තමයි 10 වෙනි දුක. එහෙනම් මෙන්න මේ කිව්ව දස දුක්ඛයටම මුහුණ දෙනවා කවුද? මේ අධර්මයේ හැසිරෙන අඥානිය. නැවතත් මම කෙටියෙන් සිහිපත් කරගෙන යනවා. පළමු දුක තමයි පරුසං වේදනා. ඒ කිව්වේ මහා කායික වශයෙන් මානසික වශයෙන් දරුණු වේදනා ඇති වෙනවා. දෙවෙනි දුක ජානින් ධනහානිය. තුන්වෙනි දුක ශරීරස බෙහෙදනං සිරුර බිඳී යෑම. හතරවෙනි දුක ගරුකං ආබාධං මහා භයානක ලෙඩ රෝග ඇති වෙනවා. පස්වෙනි දුක චිත්තක්ඛේපං. ඒ කිව්වේ හිතේ වික්ෂේප භාවයේ උමතු භාවය. හයවෙනි දුක රාජතෝර උපසග්ගං රජුන්ගෙන් පැමිණෙන උවදුරු. හයවෙනි දුක හත්වෙනි දුක දාරුණං අබ්බඛානං. ඒ කිව්වේ බොරු චෝදනා දරුණු චෝදනාවට ලක් වෙනවා. භයානක චෝදනාවට අභූත චෝදනාවට ලක් වෙනවා. 7 අටවෙනි දුක්ඛය ඥාතීනම් පරික්ඛයන් ඥාතීන් වෙනසිලා යනවා. ඥාති ව්‍යසනයට ලක් වෙනවා. ඥාති ව්‍යසනය. අටවෙනි දුක්ඛය. නවවෙනි දුක්ඛය භෝගානම් පබංගුරං භවභෝග වෙනසිලා යනවා. 10 වෙනි දුක්ඛය අගාරාණියක්ගින් දහති වාසය කරන නිවස ගින්නෙන් දැවිලා යනවා. මෙන්න මේ කියන දස දුක් අද දැනගත්තනේ දස දුක්. නිරන්තරයෙන් අපි 10 දුකක් විඳින්නේ පුදුම 10 දුකක් විඳින්නේ කී හිතියා මිසක් 10 දුක මොකද්ද කියලා දැනන් හිටියේ නෑ. ඔන්න 10 දුක. ඔන්න ඔය 10 දුකට ලක් වෙනවා අධර්මයේ හැසිරෙන කෙනා. දැන් ඔබ සිහි බුද්ධිය ඇති ඥානවන්ත මිනිසෙ වශයෙන් ඔබ දෙසත් ලෝකයේ දෙසත් විශේෂයෙන් රට දෙසත් බලන්න. එතකොට ඔබට පුළුවන් මේ කිව්ව දස දුක්ඛේම අඩු වැඩි වශයෙන් බලා ගන්න. බලන්න ඔබේ අවට ලෝකයේ දිහා, ඔබේ අසල්වැසියන් දිහා, ඔබේ ගම්වැසියන් දිහා, නගරවැසියන් දිහා, රටවැසියන් දිහා බලන්න, ලෝකවාසීන් දිහා බලන්න. මේ කියන දස දුක් වලට මුහුණ දෙනවා දස අකුසලයේ දෙන කෙනා. එහෙනම් පින්වතුනි මේ දස අකුසලෙන් වෙන් වෙලා ධර්මයේ හැසිරෙනවා නම් අති උත්තරීතර බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගෞරවයෙන් ප්‍රසාදයෙන් යුක්තව කටයුතු කරනවා නම් ඥානවන්ත මිනිසෙක් වශයෙන් ධර්මයේ අධර්මයේ දකිමින් ජීවත් වෙනවා නම් අන්න ඒ මිනිසයාට මේ දහ දුක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. පුරාණ කර්ම වශයෙන් නොයෙකුත් විපත් එන්න පුළුවන්. සියල්ලෙන් සියලු ආකාරයෙන් නිදහස් වෙන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් බැරි වුණා. උන්වහන්සේටත් පුබ්බ පිලෝතික කර්ම 12ක් පරිසම් දුන්නා. එහෙනම් අපි ගැන කවර කතාවද? ඒ නිසා පුරාණ කර්ම වේගයේ ක්‍රියාත්මක වෙද්දිත් නොයෙකුත් ආකාරي විපත් එන්න පුළුවන්. හැබැයි ඒ දේවල් ධර්මයේ හැසිරෙනකොට යම් තාක් දුරකට මගහැරිලා යනවා. නමුත් ඒ අධර්මයේ කර්මයෙන් නොඑක ආකාරයෙන් විපත් ආවත් ධර්මයේ හැසිරෙන කෙනා ඒකෙන් සැලීමටපත් වෙන්නේ නැහැ. එයාවේ ධර්මයෙන් උපරිම ආරක්ෂා වෙනවා. ඒ නිසා නොඑක් විපත් එන්න පුළුවන් පුරාණ කර්ම වශයෙන්, කර්ම විපාක වශයෙන්. හැබැයි ධර්මයේ හැසිරෙන කෙනා සතුටෙන් ජීවත් වෙනවා. එහෙනම් මේ අධර්මයේ හැසිරෙන දහ දුක් විඳින කෙනා හොයාගන්නේ කොහොමද? එයාට කොයිම වෙලාවකවත් හිතේ සතුටක් නැහැ. බොරුවට hina වෙලා මෝඩ විහිළු වලට hina වෙවි ඉන්න පුළුවන්. ඒකට නෙමේ සතුට කියන්නේ. ඔය ඉන්නවනේ ඔය නොඑක් ආකාරයේ විහිළු සම්පාදනය කරන අය ඉන්නවනේ ලෝකේ. ඒ වගේ කෙනෙක්ට පුළුවන් අවශ්‍ය නම් ඔය මෝඩ විහිළු වලින් මිනිසුන්ව විහිළු කරලා hina ගස්සවන්න. හැබැයි මතු පිටින් hina වුණාට ඔවුන්ගේ අභ්‍යන්තරේ හඬා වැළපෙනවා. මිනිස්සු ඕන තරම් කියනවා අපි මේ hina වෙවි හිටියට ලෝකෙට පේන්න hina වුණාට හිත ඇතුලෙන් හඬා වැළපෙනවා කියලා. ඇහෙනවා නම් හිත හඬන තරම් මිනිසුන් නෑ ලෝකේ hina වෙන්නේ කියලා සින්දුවටත් කියනවා. මතු පිටින් hina වෙවි ඉන්නවා. ඇතුළාන්තෙන් හඬා වැටෙනවා. මේ අධර්මයේ හැසිරෙන කෙනාට ලැබෙන විපාක. ඒ නිසා පින්වතුනි අධර්මයෙන් වළකින්න, ධර්මයේ හැසිරෙන්න, දස අකුසලෙන් වළකින්න, ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, වරසාවාච, සම්පප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන මෙන්න මේ දස අකුසලෙන් වළකින්න, පංච දුෂ්චරිතයෙන් වළකින්න, පංචශීල ආරක්ෂා කරන්න ලෞකික වශයෙන් ඔබට මෙලොව වශයෙන් සැපේ උදා වෙනවා, පරලොව වශයෙන් සුගතිය උදා වෙනවා, ස්වර්ග මෝක්ෂ සම්පත්තිය පිණිසත් ඒ මහා පින උපකාර වෙනවා. මම මේ උදෑසන වරුවේ මේ දේශනා කරේ ලෞකික වශයෙන් මේ ධර්මය අපි ජීවිතේට කොහොමද ඈඳගන්නේ කියලා. හවස් වරුවේ බලාපොරොත්තු වෙන්නේ
හවස් වරුවේ බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න. එතකොට පින්වතුනි එහෙනම් රටක් වශයෙන් ජාතියක් වශයෙන් අද බොහෝ දෙනා හැඬු කඳුලින් වාසය කරන්නේ ඇයි කියලා ඔබ නුවණින් තීරණය කරන්න. තමන්ගේ ජීවිතයේ දුක උදා වෙන්නේ අනුන් නිසා නෙවෙයි. නිරේට ගියාම යමපල්ලා යම රජුරෝ ප්‍රශ්න අහනවා. පංචවිධ දඬුවම් දෙන්න ඉස්සෙල්ලා පංචවිධ දූතයෝ පංච දූතයෝ ගැන දේව දූතයෝ ගැන ප්‍රශ්න අහනවා. එතනදී අහන ප්‍රශ්නයක් තමයි අද උඹ මේ නිරේට ආවේ උඹේ අම්මා කරපු තාත්තා කරපු එහෙම නැත්නම් සහෝදරය කරපු පාපයක් නිසාද නැත්නම් තමන් විසින් කරගත්ත පාපයක් නිසාද කියලා. එතකොට මොකද්ද කියන්නේ? යම රජුරවන්ට කියන්නේද නෑ නෑ රටේ ජනාධිපති කරපු වැරද්දක් නිසා මම මේ නිරේට ආවේ කියලා. එදාට කියන්නේද පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නුන් ඔක්කොම හොරු උන් නිසායි මම මේ නිරේට ආවේ කියන්නේද එදාට? එදාට නිරගිනි දැල් මැද්දේ දැවෙන්නේ අනුන් කරපු දෙයක් නිසාද? තමන් කරගත දෙයක් නිසාද? ඒ නිසා නුවණැති මිනිස්සු වශයෙන් ධර්මයේ දකින්න පුරුදු වෙන්න. ධර්මයේ දකින්න මේ අමා ධර්මයට කන් දෙන්න. ඔබ සොයන්නේ සැපේ නම් ඒ සැපේ තියෙන්නේ මේ අමා ධර්මයේ තුල. ඒ ධර්මයට කන් දෙන්නේ නැතුව, ඒ ධර්මයේ දරා ගන්න නැතුව අඥාන අංශු මාත්‍ර ඥානයකින් අඥානයක් වශයෙන් Tamanට උවමනා දේම හරි කියලා හිතාගෙන ඒ දෙයටම අනුකූලව කටයුතු කරමින් Taman හරි කියලා හිතාගත්ත විදිහකට ජීවත් වෙන අඥානියා වැඩි කාලයක් යන්නට මත්තෙන් මෙලවදීම මහා දුකකට මුහුණ දීලා පරලෝ අප්‍රමාණ සතරපා දුකට මුහුණ දෙනවා. ඒකයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළේ ධර්මයේ හැසිරියල්ලා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී චත්තම් මහත්තං යතාවස්ස කාලේ ඒසානි සංසෝ ධම්මේ සුවින්නේ න දුක්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයෙන් ආරක්ෂා කරන හරියට මහ වැස්සක් වහිද්දී කුඩයක් ඉහළගෙන ඉන්න පුද්ගලයෙක් කුඩේ නිසා වැස්සෙන් නොතමී ආරක්ෂා වෙනවා වගේ. එපමණක් නෙවෙයි තව මහානි සංසයක් තියෙනවා ධර්මයේ හැසිරෙන කෙනාට. ඒ තමයි සතර අපායට යන්නේ නැහැ, දුගතියට යන්නේ නැහැ. එහෙනම් ඒ උතුම් වූ ධර්මයේ දරා ගන්න අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අද වගේ උත්තරීතර මේ ඇසලපුන් පොහොය දවසකයි මේ ධර්මයේ දේශනා කරන්න ආරම්භ කළේ, මංගල ධර්ම දේශනා පැවැත්වුවේ. එහෙමනම් ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයට මනවින් කන් දෙන්න පින්වතුනි සැප අවශ්‍ය නම් ඒ කාන්තෙන් සැප උදා වෙන වෙගෙන සැකයක් තියාගන්න එපා. ඔය විචිකිච්ඡාවම ඔබ විනාශයටපත් කරන්නේ. මේ ධර්මයට කන් දෙන්නේ නැති විචිකිච්ඡාව නිසා ඔය කිව්වට ඔය සැපේ ලැබෙයිද කියලා, සැප ලැබෙනවද නැද්ද කියලා මේ ධර්මයට මනවින් කන් දීලා දැන් ඒ ප්‍රතිඵල ලැබපු පින්වතුන් ඉන්න අපි ඉස්සරහත් මෙතනත් නොයෙක් ඉන්නවා. සියයක් දහසක් අපේ පින්වතුන් ඉදිරිපත් වෙයි. ඔව් ධර්මයේ හැසිරුණොත් සැපෙන් සැපයටමපත් වෙනවා, සැපෙන් පරම සැපයටමපත් වෙනවා කියලා ඔබට නිදර්ශන සහිත උපමා සහිතව තමන්ගේ අත්දැකීම් ඇසුරින්ම පැහැදිලි කරන්න සියයක් දහසක් අපේ පින්වතුන් ඉදිරිපත් වෙයි. ඒ නිසා පින්වතුනි සියලුම පින්වතුන්ට ඊ타ම කරුණාවෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වා දෙමින් සියලුම දෙනාගෙන් අපි ඉල්ලන්නේ ධර්මයේ හැසිරෙන්න, රටක් ජාතියක් වශයෙන් සුඛිත මුදිත වෙන්න නම් ධර්මයේ හැසිරෙන්න, දේශපාලනික වශයෙන් මොන පුද්ගලයා වෙනස් කරත් ඔක්කොම නිකන් ඔළුවේ අමාරුට කොට්ටේ මාරු කරනවා වගේ වැඩ. රටේ දේශපාලඥයෝ වෙනස් වුණා කියලා රට සුඛිත මුදිත වෙන්නේ නැහැ. මිනිස්සු ධර්මයේ හැසිරෙන තාක්කල් මිනිස්සු ධර්මයේ හැසිරෙන්න ඕන. එදාටයි රට සුඛිත මුදිත වෙන්නේ. එහෙම නැතු රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා මාරු කළා කියලා මිනිස්සු සැපයටපත් වෙන්නේ නැහැ. දහ දුරා විදිහට නම් ජීවත් වෙන්නේ. දස අකුසලේම යෙදෙමින් ජඩ විදිහට නම් ජීවත් වෙන්නේ. කොහොමද රටක් සුඛිත මුදිත වෙන්නේ? කොහොමද රටක් සුඛිත මුදිත වෙන්නේ? ඒ නිසා ඔළුවේ අමාරුවට කොට්ටේ මාරු කරා කියලා ඔළුවේ අමාරුව හොඳ වෙයි කියලා හිතන්න එපා මෝඩයෝ වගේ. ධර්මයේ හැසිරෙන මිනිස්සු වෙන්න රටේ ඉහළම පාලකයා ඉඳලා පහළම දුගී මගී යාචකයා දක්වාම ධර්මයේ හැසිරෙනවා නම් ඒ රට අනිවාර්යයෙන්ම දිව්‍ය පුරයක් වගේ ලස්සන වෙනවා. දිව්‍ය පුරයක් වගේ සුඛිත මුදිත වෙනවා. ඔය චාතුර් මහරජික දිව්‍ය විමානයේ සිට ඉහළට තියෙන සියලුම දිව්‍ය විමානවල දෙවරු සැප විඳින්නේ ඇයි? අප්‍රමාණ දෙව් සැප මිනිසයන්ට පැහැදිලි කරන්න බැරි තරම් දිව්‍ය සැපයක් විඳින්නේ වුන්. මිනිසුන්ට කිව්වොත් විශ්වාස කරන්නේ නැහැ. සුරංගනා කතා වෙනවා. ඒ තරම් අප්‍රමාණ සැපයක් දෙවරු විඳින්නේ ඇයි? ධර්මයේ හැසිරීලා. ධර්මයේ හැසිරීලා. එහෙනම් අර සතර පායේ නිර්වල අනන්ත අප්‍රමාණ දුක් විඳින්නේ ඇයි? අධර්මයේ හැසිරීලා. එහෙනම් පින්වතුනි රටක් වශයෙන් සුඛිත මුදිත වෙන්න, සාර්ථක වෙන්න, සම්පෝෂිත වෙන්න, සමෘද්ධිමත් වෙන්න
රටේ මිනිස්සු ධර්මයේ හැසිරෙන්න ඕන. ධර්මයෙන් යුක්ත වාසය කරන්න ඕන. ධර්මචාරීව වාසය කරන්න ඕන. ධර්මයේ හැසිරෙන්න කිව්වේ දවස ගානේ පන්සලේ ගිහිල්ලා ඉන්න කියන එක නෙවෙයි. ධර්මයේ හැසිරෙනවා කිව්වේ බොරුවට සුදු ඇඳගෙන විදින එකට නෙවෙයි. ධර්මයේ හැසිරෙනවා කිව්වේ මොනවා හරි අටමාලයක් බෙල්ල දාගෙන ගැනගෙන ඉන්න එකට නෙවෙයි. ධර්මයේ හැසිරෙනවා කිව්වේ මොනවා හරි දහම් පොතක් කියව ඉන්න එකට නෙවෙයි. ධර්මයේ හැසිරෙනවා කිව්වේ තමන්ටත් අනුන්ටත් යහපත පිණිස හැසිරෙන ආකාරයට. තමන්ගේ සිතකය වචනය තමන්ටත් අනුන්ටත් අයහපත පිණිස නොවේ නම් යොදවන්නේ. තමන්ගේ සිතකය වචනය අනුන්ටත් තමන්ටත් යහපත පිණිස නම් යොදවන්නේ. අන්න ඒකටයි ධර්මයේ හැසිරෙනවා කියන්නේ. එහෙම ධර්මයේ හැසිරෙන්නේ නැති තාක්කල් රටක් වශයෙන් මිනිස්සු වශයෙන් දුක විතරයි විඳින්න කියලායි අවසානයේ පැහැදිලි කරන්න වෙන්නේ. ඒ නිසා සැප කැමැත්තෝ ධර්මයේ හැසිරෙත්වා කියන අදිෂ්ඨාණයෙන් කවුරුත් හඬ නගා සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු